කරමින් ඒ දහම් අමා ඔසුව ජීවිතයට ලං කරන්නට ඇරයුම් කළේ බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේටයි. උන්වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව පිළිගෙන ඉරිදා සිට්නෙත් අසොක්වේ ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අපි හැමදිනම බුදුබණ අහන්නට සූදානම් වෙමු. පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල්කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසප්පවාහේසු මේඝෝපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලොටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස පුඤ්ඤෝ භූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහ සංගරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛු උපේක්ඛා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති සේයථාපි නාම ඒකං පුංගලං නේව මනාපං න අමනාපං දිස්වා උපේක්ඛඛෝ අස්ස ඒව මේව සම්බේ සත්තේ
උපේක්ඛාය භරති තී. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකයක් බුදු ගුණ සුවඳින් සුවපත් කළ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය ගැන මෙනෙහි කරමින් ඒ නික්ලේශී හදවතින් මතුවන මිහිරි ශාන්තම පවනක් සදිසි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් සිත සනසා ගන්නටයි හැමදෙනාගේ බලාපොරොත්තුව. සිත්නෙත් අසපුවෙන් ඔබට ඇසෙන මේ උතුම් බණපදය ධර්ම දානයක් ලෙස අද ලබා දෙන්නේ චන්ද්‍රලතාද සේරම මහත්මිය සහ ඉන්ද්‍රසිරිද සේරම මහත්මයා යන ඒ දෙපළ යහපත් බලාපොරොත්තු හිතේ තබාගෙන මේ උතුම් ධර්ම දානේ අනුහසින් ඒ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා කියලා අපි පළමු කොට ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී සද්ධර්මය තමයි අපි හැමදෙනාගේ ජීවිතවලට ලැබිච්ච සැනසීමේ උල්පත. ජීවිතයට අනේක විධ ප්‍රශ්න ගැටලු මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ හැම මොහොතකම වැඩුණු හිතක් ඇති කෙනාට හරි පහසුවෙන් ජීවත් වෙන්නට පුළුවන්. වැඩුණු සිතක් නැත්නම් ජීවත් වෙන්න අපහසුයි. ලෝකේ කාටත් කලින් කලට දුක් විපත් කරදර බාධක පැමිණෙනවා. ජීවිතාවබෝධය ලැබපු අය ඒ ප්‍රශ්න ගැටලු අභිමුව නොසැලී චිත්ත ශක්තිය ඇති කරගෙන දුකට වියෝවට පත් වුණත් ඒ දුක වියෝව ඉදිරියේදී නොවැටි ජීවත් වෙනවා. ඒ උදෙසා තමයි තථාගතයන් වහන්සේ මේ අමා ධර්මය දේශනා කොට වදාළේ. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කාටත් බුදුරජාණන් වහන්සේගේ දහමින් බිඳක් ජීවිතේ වඩවාගෙන තිබුණොතින් ඒ තරම් වෙන සම්පතක් නැහැ. එනිසා කාටත් පුළුවන් මේ දේ කරන්නට. බොහෝ දෙනා අදහස් කරනවා මේ මනුස්ස ලෝකයේ ජීවත් වෙන අපට සංසාරේ පින නැති නිසා බොහෝ දේවල් ලැබෙන්නේ නැtei කියලා. අනේ අපි සංසාරේ පින් කරලා නැතිව ඇති. එනිසානේ අපට මේ කරදර බාධක අඩුපාඩුකම් නිතර මුහුණ දෙන්නට සිද්ධ වන්නේ. එහෙම හිතනවා. ඒ සිතවිල්ල වරදක් නෙමෙයි. එහි යම් සත්‍ය භාවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවානේ කර්මය දායාද කරගෙන උපන් සත්වයාට ප්‍රධාන බලවේගයක් වෙන්නේ මේ ජීවිතය මෙහෙවන කර්මයයි. එනිසා ඒ සිතවිල්ල සත්‍යයක්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වන කෙනෙක් මේ උතුම් වැඩපිළිවෙල තථාගතයන් වහන්සේගේ මේ ඉගැන්වීම අනුව ජීවිතය හැඩගස්වා ගන්නවා. පිරිසිදු සීලයක් ආරක්ෂා කරනවා. ඇති හැකි පමණින් දන් පැන් පූජා කරනවා. ඒ වගේම මේ උගන්වන භාවනාව ජීවිතයට ගලපා ගන්නවා. මෙමගින් අසීමිත පිනක් එයාගේ ජීවිතයට දිනක් පාසා එකතු වෙනවා. එහෙම පින් එකතු වෙනකොට ඒ පින් 7න් එකක් මේ ජීවිතේ විපාක ලැබෙනවා කියලා බහලා තියෙනවානේ. සෑම ජවන් වාරයකින් එක් ජවනයක් මේ ජීවිතේ විපාක පිණිස එනවා. එතකොට දවසක් එයා පින් රැස් කළොත් මේ දවසේ රැස් කරපු පිනෙන් 7න් එකක් මෙලොවදීම විපාක දෙනවා. හැබැයි මේ විපාක ලැබෙන විදිහට එයා කටයුතු කරන්නට ඕන. කොහොමද විපාක ලැබෙන විදිහට කටයුතු කරනවා කියන්නේ? අඛණ්ඩ කොට ගෞරවයෙන් සීලය දිවි තුරාවට ආරක්ෂා කරනවා. පුළුවන් සෑම මොහොතකම දන් දීම ගුණ ධර්මයක් ලෙස සලකමින් පුරුදු කරනවා. මෛත්‍රී භාවනාව වඩනවා, මුදිතා කරුණා භාවනාව වඩනවා. එහෙම වඩනකොට එයාට වැඩි කාලයක් යන්න කලින් පින් පළ දෙනවා. කරපු පින මේ ජීවිතයේම විපාක පිණිස ලැබෙනවා. නොසිතූ නොපැතූ සැප සම්පත් ලැබෙනවා. නොසිතූ ආකාරයේ තනතුරු ලැබෙනවා. නොසිතූ ආකාරයෙන් ජීවිතයට මහා සැනසෙල්ලක් ලැබෙනවා. හැබැයි එයා අවංක වෙන්නට ඕන. ඒව බලාපොරොත්තුෙන් කරලා හරියන්නේ නැහැ. අනේ මට මේ දෙන දානේ කෝ විපාක ලැබෙන්නේ නැහනේ. එහෙම හිතලා හරියන්නේ නැහැ. කර්මයේ ඵලය අදහාගෙන වාසියට නෙමෙයි දන් දෙන්නට ඕන. අවබෝධයෙන්ම හැම දුකින් අත මිදීමේ බලාපොරොත්තුෙන් මාර්ගයේ දියුණු කිරීම වශයෙන් තමයි මේ අපි ධර්මයේ පුරුදු කළ යුත්තේ. ඒ විදිහට ධර්මයේ පුරුදු කළොත් ඒ අවංක භාවය නිසා මෙයාට මේ ජීවිතය තුලදීම ඒ පින් ඵල පෑදෙනවා කියන එක සත්‍යයක්. ඒ නිසා කවුරුන් හෝ කෙනෙක් අවංකව දීර්ඝ කාලයක් මේ ධර්මයේ හැසිරෙනවා නම්
එයාට පෙර කළ සංසාර පිනෙන් ලොකු අනුග්‍රහයක් නොලැබුණත් මේ ජීවිතේ හරියට අත්ත සම්මා පණීදී තමාගේ ජීවිතයේ මනාව ධර්ම මාර්ගයේ යෙදවීම කියන කාරණය තුළින් අසීමිත පිනක් රැස් වෙනවා වගේම අසීමිත සැනසීමක් මේ ජීවිතය තුළදීම ඉහාත්ම භාවයේදීම ලැබෙනවා. ඒ කාරණය ඔබ දැඩි ලෙස අදහා ගන්නට ඕන, විශ්වාස කරන්නට ඕන මේ ධර්මයේ හැසිරෙද්දී. ඉතින් එහිදී අපට කිසිම ඉඩක් නැහැ අනේ අපි පෙර කළ පින් නැති අයයි කියලා මන්දෝත්සාහී වන්න. අනේ අපට හේතු ශක්තියක් වාසනා ශක්තියක් නැtei කියලා හැකිලෙන්නට පැකිලෙන්නට මේ ධර්ම මාර්ගය තුළ ඉඩක් නැහැ. එනිසා අපි සංසාර ගමනේදී බොහෝ පින් පුරලයි මේ බුද්ධ ශාසන දායාදය හිමි කරගත්තේ. ඒක කිසිවෙකුටත් නැtei කියන්නට බෑ. කිසිවෙකුටත් ඒ ප්‍රකාශය වෙනස් කරන්නට බෑ. මිනිස් ජීවිතයේ ලැබීමට වාසනාව හිමිව තිබූ ඔබට මට, තෙරුවන් සරණ යන්නට තරම් වාසනාව හිමිව තිබූ ඔබට මට මේ ජීවිතයේ මේ ධහම තුලින් සැනසීමක් ලැබෙන්නේ නැහැ කියලා හිතන්නට බෑ. එනිසා වැදගත් වන්නේ වීර්යයෙන්, උත්සාහයෙන් මේ ධර්මයේ පුරුදු කිරීම. අපි හැමදෙනාගේම ජීවිත ඇතුලේ තිබිය යුතු ප්‍රධාන බලයන් පහක් බුදුරජාණන් වහන්සේ වදාරනවා. කායික බලය නැති වුණත් මේ කියන බලය තිබිය යුතුමයි. මොකක්ද? ශ්‍රද්ධාව නම් වූ බලය. තෙරුවන් වහන්සේලා ගැන අසීමිත සෙනෙහස, ආදරය, භක්තිය, ගෞරවය අවබෝධයෙන් යුතු පැහැදීමටයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ වගේම ශ්‍රද්ධා බලය වගේම අපි හැම දෙනාගේම ජීවිතවල තියෙනට ඕනි හිරිය නම් වූ බලය. ඒ කියන්නේ පවට ලැජ්ජා වීම. ඔත්තප්පේ නම් වූ බලය, පවට බිය වීම. ඒ වගේම වීරිය නම් වූ බලය, නූපන් අකුසල් මොනම හේතුවකින්වත් උපදවන්නේ නැහැ. උපන් කුසල් පරිහෙන්න දෙන්නෙත් නැහැ. මෙන්න මේ විදිහට වීරිය පිහිටවනවා නම්. ඒ වගේම ප්‍රඥාව නම් වූ බලය, නුවණින් දේවල් දැකීම පිණිස ත්‍රිලක්ෂණ ඥාන දර්ශනය සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන් ප්‍රගුණ කරලා තියෙනවා නම් මෙන්න මේ කාරණා පහට කියනවා බල කියලා. මේ බල පහ යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් එයා සතුරන් බඳු, පච්චනීක ධර්ම බඳු අකුසලයන්ගෙන් චලනය වෙන්නේ නැහැ, ඉන්ජනය වන්නේ නැහැ, කම්පණය වෙන්නේ නැහැ. ඉතින් එනිසා අකුසලයන්ගෙන් නොසැලී ඉන්නට තරම් බලවත් හිතක් ඇති කර ගන්නට නම් කුමක්ද කළ යුත්තේ? අපි මේ ශ්‍රද්ධාදී ගුණ ධර්ම දියුණු කරන්නට ඕන. ඉතින් එනිසා පෙර කළ පින් තිබේවා හෝ නොතිබේවා, අපි දැන් පෙර කළ පින් නෑනේ කියලා පසුතැවෙන එකෙන්, හඬා වැළපෙන එකෙන් පළක් තියෙනවද? පළක් වන්නේ නැහැ. එනිසා මේ මොහොත, මේ ගත වෙන නිමේෂය, මේ තත්පරය ඔබ මේ ධර්මයේ හැසිරෙන්නට සිල් පුරුදු කරන්න, සමාධි භාවනාව වඩන්න, මේ ලබා දෙන උපදෙස් අනුව ජීවිතය සකසා ගන්න. එතකොට ඔබ පින්බර කෙනෙක් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උදෙසා තමයි මේ බ්‍රහ්ම විහාර භාවනා දේශනා කොට වදාළේ. මේ බ්‍රහ්ම විහාර භාවනාවන්ගෙන් පසුගිය කාලේ අපි මෙත්තා, කරුණා, මුදිතා කියන භාවනා පිළිබඳ විස්තර සහිතව දේශනා කළා, සාකච්ඡා කළා. ඔබ යම් පමණකට මේ භාවනා මේ වෙනකොට ප්‍රගුණ කරනවා. අද අපි සාකච්ඡා කරන්නේ අවසාන බ්‍රහ්ම විහාර භාවනාව වන උපේක්ෂා භාවනාව පිළිබඳ. ඉතින් මේ කාරණේ හොඳට තෝරා ගන්න, පහදා ගන්න, අපට නැවත නැවත මේ දේවල් ශ්‍රවණය කරමින්, විමසමින් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න ලැබීම ගැන අපි සතුටටපත් වෙන්නට ඕන. මෙත්තා භාවනාව, කරුණා භාවනාව, මුදිතා භාවනාව වගේම මේ උපේක්ෂා භාවනාවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් වැඩිය යුතුම භාවනාවක්, ප්‍රගුණ කළ යුතුම භාවනාවක්, දියුණු කළ යුතුම භාවනාවක්. උපේක්ෂාව කියන්නේ කුමක්ද? උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථ භාවය. මධ්‍යස්ථ භාවය. මේ මධ්‍යස්ථ භාවය ආකාර ගානකින් හට ගන්නවා. මධ්‍යස්ථ භාවයයි කියලා කිව්වහම ඒ මධ්‍යස්ථ භාවයේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. ඒ ප්‍රභේද පිළිබඳවත් අපි යම් අවබෝධයක් ලබන්නට ඕන. සාමාන්‍යයෙන් බ්‍රහ්ම විහාර උපේක්ෂා භාවනාවේදී සිද්ධ කරනු ලබන්නේ සියලු සත්වයන්, මේ මුළු සක්වල වෙසෙන, පිටසක්වල වෙසෙන, කොතනකෝ වෙසෙන සියලු සත්වයන් කර්මය ස්වකීය බව, කර්මය දායාද කරගෙන ඇති බව සැලකීම තමයි උපේක්ෂා භාවනාවෙන් සිද්ධ කරන්නේ. හැම කෙනෙක්ම කර්මය දායාද කරගෙන ඇති කෙනෙක්. ලෝකයේ ඇති තත්වය, සත්ව ලෝකයේ ඇති තත්වය නුවණින් සලකනවා. සලකලා සත්වයන් ගැන මධ්‍යස්ථ වීමයි මෙහිදී සිද්ධ කරනු ලබන්නේ. අටලෝ දහම ඔබ අහලා තියෙනවනේ. ඒ අෂ්ටලෝක ධර්මය සත්වයන් කරා කාලෙන් කාලයට පැමිණෙනවා. කාටත් ඒන් පලා යන්නට ලැබෙන්නේ නැහැ. ලෝක ස්වභාවය
හැමදෙනාට සමානයි. ඒක කිසිවෙකුටත් වෙනස් කරන්නට බෑ. ඒ අදහස් කරේ මේ අෂ්ටලෝක ධර්මයේ වෙනස් කරන්නට බෑ. ඒ අෂ්ටලෝක ධර්මයට ශක්තිමත්ව මුහුණ දී හැකි හිතක් සකස් කරන්නට පුළුවන්. බුදුපසේ බුදුමහරහත් උතුමෝ ජාති මරණ සංසාරය තුල අනේක විද පරිත්‍යාගයන් සිද්ධ කරලා සිත හැදුවේම මේ අෂ්ටලෝක ධර්මයට කම්පා නොවන්නට. ඉතින් ඒ නිසා අෂ්ටලෝක ධර්මයට කම්පා නොවීම සැබවින්ම දියුණු වූ හිතක ලක්ෂණයක්. සියලු සත්වයෝ තම තමන්ගේ කර්මානුරූපීව සුවදුක් ලබනවා. ඒ කාරණය මෙන්න මේ උපේක්ෂා භාවනාවේදී මෙනෙහි වෙනවා. සත්වයන් කෙරෙහි විශේෂ ඇලීමක් ගැටීමක් නැතිව සත්වයන් කෙරෙහි මැදිහත්ව බැලීම මේ උපේක්ෂා භාවනාව නම් වූ උසස් ගුණය බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සත්වයන් ගැන හෝ පුද්ගලයන් ගැන හෝ රූපාදී අරමුණු ගැන හෝ ඇලීම් ගැටීමකින් තොරව උපේක්ෂා සහගත මානසිකත්වයක් මනෝභාවයක් පැවැත්වීමයි මේ උපේක්ෂා භාවනාව තුළදී සිද්ධ කරනු ලබන්නේ. උපේක්ෂාව ප්‍රභේද 10කින් යුක්ත බව මා ඔබට මුලින් ප්‍රකාශ කළා. ඒ උපේක්ෂාවේ ප්‍රභේද 10 අපි පළමු කොට හඳුනා ගන්නට ඕනේ. එතකොට ඔබට වැටහෙනවා මේ බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියන්නේ කුමක්ද? ඒ උපේක්ෂාවේ ප්‍රභේද 10ක් තියෙන එකක් තමයි චලංග උපේක්ෂාව කියලා කියන්නේ. චලංග කියන්නේ අංග 6කින් යුක්ත උපේක්ෂාව කියන කාරණේ. ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේලාට තමයි මේ උපේක්ෂාව පිහිටන්නේ, පහළ වෙන්නේ, පවතින්නේ. ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේලා ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් කියන මෙන්න මේ ద్వාර 6න් අරමුණු ගන්නකොට ඒ අරමුණු පිළිබඳව අනුනයක් හෝ පටිඝයක් ඇති කරගන්නේ නැහැ, ඇති වෙන්නේ නැහැ. අනුනය කියන්නේ ඇලීම, පටිඝය කියන්නේ ගැටීම. එහෙම නැතුව ඒ අරමුණ හා සම්බන්ධ වෙනකොටම උපේක්ෂා සාගත මනෝභාවයක් ඒ රහතන් වහන්සේලාට පිහිටනවා. ඒ උපේක්ෂාවට කියනවා චලංග උපේක්ඛා කියලා. පරමාර්ථ වශයෙන් ගත්තොතින් එහිදී පහළවන්නේ తත්‍ර මධ්‍යත්තතා කියන චෛතසික ධර්මය. తත්‍ර මධ්‍යත්තතා චෛතසිකේ අයිතිවන්නේ සෝභන සාධාරණ කියන චෛතසික කහණ්ඩයට. ඒ කියන්නේ කුසල, ඒ වගේම සහේතුක කුසල විපාක, ඒ වගේම සහේතුක ක්‍රියාසිත කියන මෙන්න මේ චිත්තයන්හි පහළ වෙන චෛතසික ධර්ම වලට කියනවා සෝභන සාධාරණ කියලා. ඒ සෝභන සාධාරණ චෛතසික කාණ්ඩයට අයිතිව తත්‍ර මධ්‍යත්තතා නමින් චෛතසික ධර්මයක් පහළ වෙනවා. එයින් සිද්ධ වෙන්නේ නාම ධර්ම පිළිබඳව නාම ධර්ම අරමුණ විශේෂෙහි මධ්‍යස්ථ කරවීම. සසු නාම ධර්ම සාසිත අරමුණ විශේෂෙහි මධ්‍යස්ථාකාරයෙන් පැවැත්වීමයි මේ తත්‍ර මධ්‍යත්තතා කියන චෛතසිකයේ ස්වභාවය. එතකොට චලංග උපේක්ඛා නමින් පහළවන්නේ කුමක්ද? රහතන් වහන්සේලාගේ හදවතේ බලවත් වන්නේ කුමක්ද? මේ తත්‍ර මධ්‍යත්තතා කියන චෛතසිකය. ඊළඟට දෙවන උපේක්ෂාව තමයි බොජ්ජංග උපේක්ඛා කියලා කියන්නේ. බොජ්ජංග උපේක්ෂාව ප්‍රියමනාප වූ වස්තුන් ගැන, පුද්ගලයන් ගැන මදහත් බව නම් උපේක්ෂාව, මදහත් බව නම් ස්වභාවය තමයි මේ බොජ්ජංග උපේක්ෂාව කියලා කියන්නේ. සප්තවිධ බොජ්ජංගයන්ගෙන් අවසාන බොජ්ජංග ධර්මය. එයත් පරමාර්ථ වශයෙන් ගත්තොත් తත්‍ර මධ්‍යත්තතා කියන චෛතසිකයයි. ඊළඟට වීර්යෝපේක්ෂාව, විරියෝපේක්ඛා සමත විදර්ශනා භාවනාව වඩනකොට අඩු වැඩි වෙන්නේ නැතිව සමව පවත්නා වීරයට කියනවා වීර්යෝපේක්ෂාව කියලා. විරියෝපේක්ඛා කියලා කියන්නේ මේ වීර්යෝපේක්ෂාවට. මේ පරමාර්ථ වශයෙන් ගත්තොත් වීර්ය චෛතසිකය මධ්‍යස්ථ භාවයට පැමිණි වීරයට කියනවා විරියෝපේක්ෂාව කියලා. අධික වීර්යකුත් නැහැ, වීර්ය අතහැරලත් නැහැ. වීර්ය මධ්‍යස්ථ වශයෙන් පවත්වනවා. ඊළඟට සංස්කාර උපේක්ෂාව. මුංචිතු කම්මිතා ඥානය, පටිසංඛා ඥානය කියන මේ ඥාන දෙක සහිතව පහළවන්නා වූ විදර්ශනා ඥානයට කියනවා සංඛාරෝපේක්ෂාව කියලා. ඒ සැබවින්ම ප්‍රඥා චෛතසිකයයි. ප්‍රඥා චෛතසිකයේ සංඛාරෝපේක්ෂාව නමින් බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කොට වදාරන්නේ. ඊළඟ උපේක්ෂාව තමයි වේදනා උපේක්ඛා, වේදනෝපේක්ෂාව. අරමුණු රසය මැදිහත්ව නැත්නම් මධ්‍යස්ථව විඳින ස්වභාවයට කියනවා වේදනා උපේක්ෂාව කියලා. ආරම්මන රසයේ විඳින ආකාර කිහිපයක් තියෙනවනේ. සෝමනස් ආකාරයෙන් විඳින්න පුළුවන්, දුක්ඛිත ආකාරයෙන් විඳින්න පුළුවන්, මධ්‍යස්ථ ආකාරයෙන් විඳින්න පුළුවන්. වේදනාවේ ප්‍රභේද පහක් තියෙනවනේ. සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියලා. ඒතර වේදනා උපේක්ෂාව කියන්නේ සැප වේදනාවක් නොම, දුක් වේදනාවක් නොම, මධ්‍යස්ථ වේදනාව. වේදනා උපේක්ෂාව. වෙනත් වේදයකින් කිව්වොත් එය වේදනා චෛතසිකය.
ඊළඟට විදර්ශනා උපේක්ෂාව. කොහොමද විදර්ශනා උපේක්ෂාව කියලා කියන්නේ? විදර්ශනා කිරීම පිණිස අවශ්‍ය සංස්කාරයන් සියල්ල දැන ගැනීමෙන් පස්සේ මොනවද විදර්ශනා කරන්න අවශ්‍ය වන සංස්කාරයන්? නාම ධර්ම, රූප ධර්ම. නාම ධර්ම කිව්වහම වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ හතරට අයිති වෙන චිත්තචෛතසික ධර්ම. ඊළඟට රූප ධර්මයන් කියලා ප්‍රකාශ කළාම අටවිසි රූපය. ඉතින් මේ නාම රූප ධර්ම පිළිබඳ යම් අවබෝධයක් ඇති කර ගැනීමෙන් අනතුරුව ඉන්පසු අරමුණු සෙවීමෙහි අනුත්සාහක භව. ඒ කියන්නේ විදර්ශනාව පිණිස නැවත අමුතුවෙන් අරමුණු සොයන්න අවශ්‍ය නැහැ. නාම රූප ධර්ම ටික මොනවද කියලා තථාගත ධර්මයෙන් අසා සිතා දැනගත්තා. එන්නෙතෙන්දී ඇතිවන උපේක්ෂාවට කියන විදර්ශනා උපේක්ෂාව කියලා. විදර්ශනා උපේක්ෂාව වෙනත් වේදයකින් කිව්වොත් ප්‍රඥාව නම් වූ චෛතසික ධර්මයි. ඊළඟට తත්‍ර මඤ්ඤත්තතා උපේක්ඛා. తත්‍ර මඤ්ඤත්තතා උපේක්ෂාව. ඒ කියන්නේ සෝභන ධ්‍යාන චෛතසිකය. වෙනත් වේදයකින් කිව්වොත් සෝභන සාධාරණ චෛතසික ධර්මයේ තමයි తත්‍ර මඤ්ඤත්තතා උපේක්ෂා කියලා කියන්නේ. මා පෙර සඳහන් කළා වගේ චිත්ත චෛතසික ධර්මයන් අරමුණ තුල මධ්‍යස්ථාකාරයෙන් පිහිටවන්නේ මෙන්න මේ චෛතසික ධර්මයේ. නැත්නම් తත්‍ර මඤ්ඤත්තතා කියන උපේක්ෂාවෙන්. ඊළඟට ධ්‍යාන උපේක්ෂාව කියන්නේ කුමකටද? චතුස්ක ක්‍රමයෙන් සතරවන රූපාවචර ධ්‍යානයේ පංචක ක්‍රමයෙන් පස්වන රූපාවචර ධ්‍යානයේ පවත්නා වූ ප්‍රීතියෙන් තොර ධ්‍යාන සැපෙහි මැදිහත් බවට කියනවා ධ්‍යාන උපේක්ෂාව කියලා. එය පරමාර්ථ වශයෙන් ගත්තොත් අර తත්‍ර මඤ්ඤත්තතා චෛතසිකයමයි. ඊළඟට පාරිශුද්ධි උපේක්ඛාව කියලාත් බණ පොතේ උගන්වනවා. කුමක්ද? උපේක්ෂා ඒකාග්‍රතා ධානාංග සහිත වූ සතරවන ධානයෙහි සියලු උපක්ලේශයන් කෙරෙන් පිරිසිදු භාවයට උපක්ලේශ දුරු කිරීමෙනුත් ඒ සිත નિરાයාසයෙන්ම පාරිශුද්ධ භාවයක් උසලනවා. ඉතින් අන්නේ පාරිශුද්ධ භාවයට කියනවා පාරිශුද්ධි උපේක්ෂාව කියලා. සතරවන ධානයේ ඇති පාරිශුද්ධ භාවයයි. වෙනත් ආකාරයකින් කිව්වොත් එය පරමාර්ථ වශයෙන් తත්‍ර මඤ්ඤත්තතා චෛතසිකයමයි. බ්‍රහ්ම විහාර උපේක්ෂාව අපි අද කතා කරන්නේ. ඒ බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියන්නේ කුමක්ද? කර්මය ස්වකීය බව සලකමින් සත්වයන් කෙරෙහි මධ්‍යස්ථාකාරයෙන් පවත්වන සමත භාවනාවට කියනවා කුමක්ද? බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියලා. එහිදී අපි දියුණු කරන්නේ කුමන චෛතසික ධර්මයේද? తත්‍ර මඤ්ඤත්තතා නම් වූ චෛතසික ධර්මය. එය තනිව දියුණු වන්නේ නැහැ. ඒ සඳහා මෙත්තා, කරුණා, මුදිතා කියන මේ චෛතසික ධර්මයන්හි ප්‍රගුණ භාවය තාම අවශ්‍ය වෙනවා. ඒ විදිහට තමයි ක්‍රමානුකූලව මේ බ්‍රහ්ම විහාර උපේක්ෂාව දියුණු කරන්නට තියෙන්නේ. සියලු සත්වයන් කෙරෙහි මධ්‍යස්ථව පැවතීම තමයි මේ උපේක්ෂා භාවනාවේ ලක්ෂණය. සියලු සතුන් කෙරෙහි, කෙනෙක් දෙන්නෙක් පිළිබඳව නෙමෙයි. දිසා වශයෙන් වේවා, ඕදිසෝ වශයෙන්, අනෝදිසෝ වශයෙන් කොයියම් හෝ ආකාරයකින් අරමුණු වන හැම සත්වයන් පිළිබඳවම මධ්‍යස්ථාකාරයකින් තම සිත පවත්වනවා. සෑම දෙනා ගැන සමසේ දැකීම තමයි මේ උපේක්ෂා භාවනාවෙහි කෘත්‍ය රසය. නැත්නම් මෙහින් සිද්ධ වන දේ, මේ කාර්යය. ඒ වගේම ඇලීම් ගැටීම් දෙකම නොමැති බව හේවත් අනුනය පටිඝ කියන මේ දෙකෙන් වෙන්ව සිත පැවැත්වීමේ හැකියාව තමයි මෙහි ඵල ධර්මය. මෙමගින් ලැබෙන ආනිසංසය කිව්වත් වැරදි නෑ. කර්මය ස්වකීය කොට ඇති බව නුවණින් සැලකීම තමයි මේ උපේක්ෂා භාවනාවට ආසන්නම කාරණේ. ඒ කියන්නේ සියලු සත්වයෝ කර්මය දායාද කොට ඇත්තෝය කියලා ප්‍රඥාවෙන් ඒ කාරණේ සැලකීම තමයි මේ උපේක්ෂා භාවනාව වැඩෙන්නට හේතු වන ආසන්නම සමීපම කාරණේ. සත්ව පුද්ගලයන් ගැන හෝ එහෙම නැත්නම් රූපාදී අරමුණු කෙරෙහි නුවණින් තොරව බැලීම, නැත්නම් විමසීමකින් විමසුම් නුවණකින් තොරව බැලීම හඳුන්වනවා අඥාන උපේක්ෂාව කියලා. ඒ අඥාන උපේක්ෂාව මේ බ්‍රහ්ම විහාරයට තියෙන ආසන්නම සතුරක්. එනිසා ඒ ගැන මේ බ්‍රහ්ම විහාර උපේක්ෂාව වඩන සියලු ශ්‍රාවකයෝ දැනුවත් වෙන්නට ඕන, තේරුම් ගන්නට ඕන. එහිදී මේ අඥාන උපේක්ෂාව බොහෝ සෙයින් මෝහය කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇසෙන් දකින රූප, කනෙන් අසන ශබ්ද, මේ විදිහට මේ ඉන්ද්‍රිය වලින් ලබන අරමුණු පිළිබඳව කිසි වග විභාගයකින් තොරව උපේක්ෂාවටපත් වෙනවා. ඒ කියන්නේ කිසිම වග විභාගයක් විමසීමක් නැහැ. එහි ඇති තත්වයන් සලකා ගන්න නුවණක් නැතිව මෝහනීය භාවයටපත් වෙලා නිහඬ වීම. අඥාන උපේක්ෂාව. එය අකුසලයක් බව අපි තේරුම් ගන්නට ඕන. ඒ අකුසලය තුල යම් කිසි කෙනෙක් නිහඬ වෙනවා නම්
ඒ උපේක්ෂාව නෙමෙයි මේ බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියන්නේ. නමුත් අඥාන උපේක්ෂාව කියන ධර්ම ස්වභාවය හරියට මේ උපේක්ෂා භාවනාවට ළඟම ඉන්න සතුරෙක් වගේ. හොඳ අවබෝධයකින් යුතුවම මේ කාරණය තේරුම් ගන්නට ඕන. අඥාන උපේක්ෂාව පහළවන්නේ මෝහය සමගමයි. මෝහය කිව්වත් වැරදි නෑනේ. බ්‍රහ්ම විහාරෝපේක්ෂාව ප්‍රඥාව සමග. ඉතින් ඒ නිසා මේ කාරණා දෙකේ වෙනස තේරුම් ගත හැකි වන පරිදි විචාර බුද්ධිය යෝගාවචරයාට ඒකාන්තයෙන් තිබිය යුතුයි. ඒ අඥාන උපේක්ෂාවටම තමයි මේ ධර්මයේ තුල ගේහසිත උපේක්ෂාව කියලා කියන්නේ. ගේහපිත උපේක්ෂාව. චක්ඛුනා රූපං දිස්වා uppajjati උපේක්ඛා බාලස්ස මූලස්ස පුතුජනස්ස අනෝධි ජිනස්ස අවිපාක ජිනස්ස අනාදීනව දස්සාවිනෝ අසුතවතෝ පුතුජනස්සයා ඒව රූපා උපේක්ඛා රූපං සානාති වත්තති තස්මාසා උපේක්ඛා ගේහසිතාති මුච්චති කියලා බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ සලායතන වර්ගයේ මෙන්න මේ ගේහවිත උපේක්ෂාව දේශනා කරලා තියෙනවා. බාල වූ මූಢ වූ පෘතුග්ජන වූ සක්කාය දිට්ඨිය ආදී කෙලෙස් ධර්ම නොම ඉක්මවන ලද කෙලසුන්ගෙන් ඒ මාර්ග සීමාවෙන් නොදිනු බැවින් අනෝධී ජින නමින් හඳුන්වන. ඒ කියන්නේ ඕධී සංඛ්‍යාත කෙලස් නොදිනු මතු විපාක නොදිනු හේයින් අවිපාක ජින නමින් හඳුන්වන. ඒ පාප ධර්මයන්ට මුල් වූ මෝහයාගේ දොස් නොදක්නා සුළු වූ ස්කන්ධාදී ධර්මයන් පිළිබඳව නොදන්නා බැවින් අසෘතවත් වූ අන්ධ වූ බාල වූ පෘතුග්ජනයාට මේ ලෝකේ ඇසින් රූපයක් දැක්කට පස්සේ ලෝභයක් එහෙම නැත්නම් මෝහයක් සහිත ඇතැම් විට උපේක්ෂා සහගත අකුසල් සිත් උපදිනවා. මෙන්න මේ අවස්ථාව අඥාන උපේක්ෂාව කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. ගේහපිත උපේක්ෂාව කියලා හඳුන්වනවා. එයින් ඇතිවන ලාභයක් නෑ. තවත් පුද්ගලයා මෝහයටපත් වෙලා මේ ධර්මයෙන් ඈත් වෙනවා. ඒ නිසා අඥාන උපේක්ෂාව අස්ථානී නුසුදුසු කරුණෙහි මුනිවත රැකීම නෙමෙයි මේ බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඉතින් ඒ කාරණේ මනාව තේරුම් අරගෙනයි මේ උපේක්ෂා භාවනාව ප්‍රගුණ කළ යුත්තේ. උපේක්ෂා භාවනාව පටන් ගැනීමට පළමුවෙන් මෛත්‍රී, කරුණා, මුදිතා කියන භාවනා ප්‍රගුණ කරලා තිබිය යුතුමයි. උපේක්ෂා භාවනාව තුලින් ධ්‍යාන උපදවා ගන්නට නම් මෙත්තා, කරුණා, මුදිතා භාවනාවන්ගෙන් තුන්වන ධ්‍යානය දක්වාම සිත වඩලා දියුණු කරලා තියෙන්නට ඕන. උපේක්ෂා භාවනාවෙන් පහළ වෙන්නේ සතරවන ධ්‍යානය. සතරවන ධ්‍යානය රූපාවචර සතරවන ධ්‍යානය පහළ කර ගන්නට පුළුවන් මේ උපේක්ෂා භාවනාවෙන්. මුල් ධ්‍යාන තුන ලබා ගැනීම පිණිස එහිදී මෙත්තා, කරුණා, මුදිතා කියන මේ බ්‍රහ්ම විහාර හොඳින් ප්‍රගුණ කරලා තියෙන්නට ඕන. එහෙම නැත්නම් කසිනාදී වෙනයම් භාවනාවක ආනාපාන සති කසිනාදී වෙනයම් භාවනාවක තුන්වන ධ්‍යානය දක්වා දියුණු කරලා තියෙන කෙනෙක් උපේක්ෂා වැඩෝ පමණින් එයාට උපේක්ෂා බ්‍රහ්ම විහාරය සමෘද්ධිමත් වෙලා චතුර්ථ ධ්‍යානය පහළ වෙන්නේ නැහැ. බ්‍රහ්ම විහාර භාවනා තුලින්ම මුල් බ්‍රහ්ම විහාර තුනෙන් තුන්වන ධ්‍යානය උපදවාගත් කෙනෙකුට පමණයි මේ කරුණා බ්‍රහ්ම විහාරයෙන් සතරවන ධ්‍යානය උපදවන්නට අවස්ථාව ලැබෙන්නේ. මෛත්‍රිය, ඊළඟට කරුණාව, ඒ වගේම මුදිතාව කියන මේ තුනම සත්වයන් කෙරෙහි පක්ෂපාතීව කරන බැලීමක්, විමසීමක්. එනිසා අනුනය සහ පටිඝය කියන දෙකට ඒවා ඊටාම ආසන්න. අනුනය කියන්නේ ඔවුන් අනුව ඔවුන් පිළිබඳව යම් ඇලීමක් ඇති වෙන්නට. මෙත්තා, කරුණා, මුදිතා කියන බ්‍රහ්ම විහාර තුන තුල ඇලීමක් ඇති වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඊට ආසන්නයි කියන එක. ඒ වගේම පටිඝය කියලා කියන්නේ ගැටීම. එතකොට මේ භාවනා මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනා ප්‍රගුණ කරද්දී මේ භාවනා වලදී සත්වයන් අරමුණු කරනකොට ඔවුන් පිළිබඳව පක්ෂපාතී බවක්මයි හැම වෙලාවකම දක්වන්නේ. ඔවුන්ගේ සැපයට අපි පක්ෂපාතී වුණා. ඔවුන්ගේ සැනසීමට අපි පක්ෂපාතී වුණා. ඔවුන්ගේ සාන්තියට, සතුටට අපි පක්ෂපාතී වුණා. අන්නේ තුල යම් පමණක ආසන්න භාවයක් ඇති වෙන්නට පුළුවන් සත්වයන් පිළිබඳව ගේහපිත ප්‍රේමය ඇති වෙන්නට. නමුත් මේ උපේක්ෂාව එතනින් ඔබට ගිය ශාන්ත විහරණයක්, ශ්‍රේෂ්ඨ විහරණයක්. හේතුව තමයි සත්වයන් කෙරෙහි අමුතු ඇලීමක් හෝ අමුතු ගැටීමකට නෙමෙයි මේ උපේක්ෂා භාවනාවෙන් මනසවරු කරන්නේ සව් සතුන් කෙරෙහි මධ්‍යස්ථාකාරයෙන් පවත්වන්නට. ඒක ඊටාම ගැඹුරු, ඊටාම ශ්‍රේෂ්ඨ, ඊටාම උත්තුංග ගුණයක්. ලෝකයේ ඉන්න සියලු සත්වයන් පිළිබඳව මේ බඳු මානසිකත්වයක්
පවත්වන්නට හැකියාව ලැබීම තමා ඇතුළු. කර්මය තමාට අයිති දෙයක් ලෙස හැම දෙනාම හැම සත්වයාම ඒ කර්මයෙහි පිහිටලා ඉන්නේ, නැත්නම් කර්මයෙහි දායාදය ලබාගෙන ඉන්නේ. එහෙම මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කිරීමම තමයි උපේක්ෂා බ්‍රහ්ම විහාරයේ භාවනාවේ පිළිවෙත නැත්නම් ප්‍රතිපත්ති ක්‍රමය වෙන්නේ. සියලු සත්වයෝ කර්මය දායාද කොට ආහුය. අන්න එහෙමයි සේ කරන්නේ. එනිසා පළමුවෙන් තමාට අතිශයින් හිතවත් වූද අහිතවත් වූද කෙනෙක් තෝරා ගන්නේ නැතිව මධ්‍යස්ථ පුද්ගලයෙක් උපේක්ෂා භාවනා වැඩිීමේදී ආරම්භයේ තෝරා ගන්නට ඕන. ක්‍රමානුකූල වර මෛත්‍රී භාවනාදී කිව්ව වගේ පුද්ගල පිරිස් වලට උපේක්ෂාව වඩමින් අවසානයේ සියලු සත්වයන් අරමුණු කරමින් උපේක්ෂාව වැඩි යක් තත්වය දක්වාම ක්‍රමානුකූලව සිත දියුණු කර ගන්නවා. ඒ දියුණු කර ගැනීම උදෙසා තමයි මේ ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන්නේ. ඒ නිසා මේ පිළිවෙත හා ගැටෙන්නට එපා කවුරුවත්. මේ කියා දුන් ක්‍රමය අනුවම ඉස්සරහට යන්න වරදින්නේ නැහැ. ඒ මධ්‍යස්ථ පුද්ගලයෙකුට උපේක්ෂාව වඩලා ඉන්න අනතුරුව මදහත් කෙනෙකුට ඉන්න අනතුරුව හිතවත් වූද අහිතවත් වූද අය කෙරෙහි මේ උපේක්ෂාව ක්‍රමානුකූලව වඩන්නට ඕන. මදහත් පුද්ගලයා ඊළඟට හිතවතා අහිතවන්තයා ඊළඟට තමා කියන මෙන්න මේ හතර දෙනා කෙරෙහිම එක හා සමාන උපේක්ෂාවක් වැඩි හැකි තත්වයට මේ හිත උසස් වුණාට පස්සේ දියුණු වුණාට පස්සේ අන්නේ අවස්ථාව හඳුන්වනවා. ඔබ දන්නවා සීමා සම්භේදය කියලා. මෛත්‍රී භාවනාවේද කරුණා භාවනාවේද මුදිතා භාවනාවේද මේ සීමා සම්භේදය ගැන අපි කතා කළා. ඉන් අනතුරුව සීමා සම්භේදය සිද්ධ කළාට පස්සේ පුළුවන් දිසා වශයෙන් මේ උපේක්ෂාව පතුරවන්න. ඕදිසෝ අනෝදිසෝ වශයෙන් කැමැති ආකාරයකින් මේ උපේක්ෂාව පතුරවන්න පුළුවන්. ඉතින් කෙනෙකුට පෙර කළ පිනත් හේතු වෙලා ඒ වගේම මේ ජීවිතේ හොඳ ගුරු වැසරකොත් ලැබිලා හොඳ ධර්මච්ඡන්දයක් තියෙනවා නම් මේ ක්‍රම ඉතා ඉක්මනින්ම සාර්ථක වෙනවා. වහා වේගෙන් දියුණුව බලා යන්නට පුළුවන්. එනිසා මේවා මේ ප්‍රමාද වෙලා ප්‍රතිඵල ලැබෙන ක්‍රමවේද නෙමෙයි. ඉතා ඉක්මනින් යෙදෙන වාරයක් පාසා ඵලය ඒ ධර්මයෙන් ලැබෙන ශාන්තිය ඔබට විඳ ගන්න ලැබෙනවා. අන්නේ ආකාරයෙන් සීමා සම්භේදය සිද්ධ කරලා ලැබූ භාවනා අරමුණ නැවත නැවත වඩනකොට රූපාවචර චතුර්ථ ධානය මේ උපේක්ෂා බ්‍රහ්ම විහාර භාවනාව තුලින් පහළ කරගන්නට ඒ යෝගාවචරයට අවස්ථාව සැලසෙනවා. මුලින් සඳහන් කළා වගේ කසිනාදී භාවනාවකින් ධ්‍යාන ලැබපු කෙනෙකුට කසිනාදී භාවනාවකින් තුන්වන ධ්‍යානෙ උපදවා ගත්තාය කියලා මේ උපේක්ෂා බ්‍රහ්ම විහාරයෙන් හතරවන ධ්‍යානෙ උපදවන්නේම ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ආරම්මණයේ ඇති වෙනස. සෞසතුන් අරමුණු කරගෙනයි මෙත්තා කරුණා මුදිතා කියන භාවනා වැඩුවේ. මේ උපේක්ෂා භාවනාවේ අරමුණ සියලු සත්වය නිසා වෙනයම් අරමුණක් අනුසාරයෙන් තුන්වන ධ්‍යානෙ උපදවා ගත්ත කෙනෙකුට මේ බ්‍රහ්ම විහාර භාවනාවෙන් හතරවන ධ්‍යානෙ උපදවන්න ලැබෙන්නේ නැහැ. මෙත්තා ආදී මුල් භාවනා තුනෙන් රූපාවචර තුන්වන ධ්‍යානය දක්වා සිත වඩපු කෙනෙකුට තමයි මේ හතරවන උපේක්ෂා බ්‍රහ්ම විහාරයෙන් සතරවන රූපාවචර ධ්‍යානය උපදවා ගන්නට අවස්ථාව සැලසෙන්නේ. ඉතින් මේ උපේක්ෂා භාවනාවේ ආනිසංස සැබවින්ම අපමණයි. මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස 11ක් භාග්‍යවතුන් වහන්සේ වදාලානේ. ඒ ආනිසංස 11ම මේ උපේක්ෂා භාවනාව වඩන කෙනාට ලැබෙනවා. ඒ වගේම මේ භාවනාව තුළදී අප්‍රමාද විහරණය අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නට ලොකු අනුග්‍රහයක් ලැබෙනවා. ඇයි එහෙම අනුග්‍රහයක් ලැබෙන්නේ? මේ භාවනාවේදී නිතරම අපි කර්මය ගැන නිසී කරන්නේ. සියලු සත්වයෝ කර්මය දායාද කර ඇත්තෝ. අපි හිතමුකෝ දුක්ඛිත කෙනෙක් දැක්කත් කර්මයක මහත කර්මයේ හැටි ඊළඟට සැපවත් කෙනෙක් දැක්කත් මෙන්න කර්මයේ ස්වභාවය. මෙහා පෙර සංසාරේ දාන ආදී පින් පිරුවා. මෙයාට නිසා භවභෝග ලැබුණා. ඒ වගේම මේ ජන සමාජයේ මොන තරාතිරමක කෙනෙක් දැක්කත් ඒ පුද්ගල තරාතිරම නෙමෙයි. ඒ පුද්ගල තරාතිරම වුණට ඇති කරපො අර කම්මස්සකෝමි කම්ම දායාද කියපු කාරණා මෙනෙහි කරනවා. කම්මස්සකා මානව සත්තා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරන එක්තරා තරුණයෙකුට අන්නේ විදිහට මෙනෙහි කරන සියලු සත්වයෝ කර්මයේ දායාද කොට ඇත්තාහුය. මෙහිදී ඒ කාරණය තව කෙනෙකුට උපකාරයක් නොකරන්නට තව කෙනෙකුට පිහිටක් නොවන්නට හේතුඩු දෙන ආකාරයෙන් වංචනිකව ඇති වෙන ස්වභාවයක් නෙමෙයි. අනේ කර්මයනේ කරන්න දෙයක් නැහෙනි. එහෙම හිතලා මෛත්‍රියෙන්
මුදිතා කරුණාවෙන් යම් සත්වයකට පිහිටෝපකාරයක් සිද්ධ කරන්නට අවස්ථාවක් තියෙනවා නම් එහිදී අනේ කර්මය කියලා මගහරින එකක් නෙමෙයි මේ කියන්නේ. මේක උසස් ඊ타ත්ම දියුණු මෙත්තා කරුණා මුදිතා කියන භාවනා ත්‍රිත්වය වැඩිමෙන් අනතුරුව ලැබෙන ශ්‍රේෂ්ඨ මානසිකත්වයක්. ඉතින් ඒ නිසා මේ තුල එහෙබඳු ආත්මාර්ථකාමී බවක් හෝ එහෙම නැත්නම් වංචක ධර්ම ස්වභාවයක් හෝ හිතේ මතුවෙන්නේ නැහැ. ඒ කාරණේ අපි ඒකාන්තයෙන් තේරුම් ගන්නට ඕන. ගැඹුරු නුවණක් පහළ කර ගන්නට මේ උපේක්ෂා භාවනාව හේතු වෙනවා. ඉක්මනින්ම පැහැදෙනවා, ඉක්මනින්ම කලකිරෙනවනේ ලෝකේ බොහෝ දෙනා මේ සිදුවීම් සමග වහා පැහැදිලා වහා පහදිනවා. වහා සතුට වෙලා වහා දුක් වෙනවා. මේ උපේක්ෂා භාවනාව වඩනකොට ඒ ඉක්මනින් පැහැදීම, ඉක්මනින් කලකිරීම සිද්ධ වෙන්නේ නැහැ. හේතුඵල ධර්මයේ හොඳට තේරුම් අරගෙන සංසුන් ලෙස ලෝක හැම සිදුවීමක් දෙසම බලනවා. එතකොට යාට සංසුන් කයක්, සංසුන් වචනයක්, සංසුන් හිතක්, සංසුන් ජීවිතයක්, සුවපත් ජීවිතයක් ඇති වෙනවා. ඊතා ගැඹුරින් ධම සම්මර්ෂණය කිරීමක් තමයි සැබවින්ම මේ උපේක්ෂා භාවනාව කියලා කියන්නේ. කර්මයේ පිළිබඳ විමසනකොට යාට හේතුඵල ධම විමසන්නත් එතනින් අවස්ථාවක් සැලසෙනවා. හේතුඵල ධම විමසනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික ගම්භීර ධර්මපරයායක් විමසීමක්. ඒ ඔස්සේ යාට චතුරාර්ය සත්‍ය අවබෝධයට නුවණ මෙහෙමා ගන්නට ලැබෙනවා. ඒ නිසා මේ ద్వාරයේ විවර කරන්නේ බුදුරජාණන් වහන්සේ කුමකටද? ශාන්ත අමා නිවනින් සැනසීම පිණිස. කොතනින් දැස්සත් සාගරයේ ජලය ලුණු රසයිනේ. අන්න ඒ වගේ මේ ශ්‍රී සද්ධර්මයේ නම් වූ අමා සාගරයට කොතනින් ඇතුළු වුණත් එකම විමුක්ති රසයකින් තථාගතයන් වහන්සේගේ ශාසනය පිරී පවතිනවා. ඉතින් මේ උපේක්ෂා භාවනාව වඩන හැටි දැන් අපි සලකා බලමු. අහං කෝපන කම්මස්සකෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධෝ කම්ම පටිසරණ. ඔන්න තමා ගැන උපේක්ෂාව වඩන ආකාරය. මම වනාහි ඒකාන්ත වශයෙන්ම කර්මය ස්වකීය කොට ඇත්තේ වෙමි. කර්මය දායාද කරගෙන, කර්මය සැප දුක් ලැබීමේ මූල හේතුව කරගෙන ජීවත් වෙමි. මගේ ඥාතියා වන්නේ කර්මයයි. මගේ පිළිසරණ වන්නේ කර්මයයි කියලා නුවණින් සලකනවා. නැවත නැවත මෙනෙහි කරනවා. ඒ වගේම අහං විය මයිහං ආචාර්ය උපඥායා මාතා පිතරෝ හිත අහිත මධ්‍යත්තික සත්තා වේරි අවේරි සත්තා සබ්බේපි කම්මස්සකා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණ. මා පමණක් නෙමෙයි, මා මෙන්ම මගේ ආචාර්යවරු, උපාධ්‍යායන් වහන්සේලා, දෙමව්පියෝ, හිතවත් සත්වයෝ, මදහත් සත්වයෝ, සියලු සත්වයෝ කර්මයම උරුමය කරගෙන, කර්මයම දායාදය කරගෙන, කර්මයම සැපදුක් ලැබීමේ මූල හේතුව කොට ජීවත් වන්නෝය. කර්මයේ ඥාති කොට ජීවත් වන්නෝය. කර්මය ප්‍රතිසරණය කරගෙන ජීවත් වන්නෝය කියලා ඔන්න හොඳට නුවණින් මෙනෙහි කරනවා. ඒ විතරක් නෙමෙයි, ක්‍රමානුකූලව මේ උපේක්ෂාව දියුණු කරද්දී ඉමස්මින් විහාරේ, මේ විහාරේ, ඒ වගේම ගොදුරු ගමේ, නගර සීමාවේ, ඒ වගේම මේ ලංකාද්වීපයේ, ජම්බුද්වීපයේ, මේසක්වල, පිටසක්, ඉස්සර ජනා, අනිස්සර ජනා, ඒ කියන්නේ බලවත් සත්වයෝ, දුර්බල සත්වයෝ, සීමට්ඨක දේවතා සම්බේ සත්තා, සීමස්තක සියලු දෙවිවරු, මේ හැම දෙනාම බ්‍රහ්ම රාජවරු, මේ සියලු 31 භවතලයේ වෙසෙන සත්වයෝ කම්ම දායාදා කර්මයේම උරුමය කරගෙන වෙසෙන්නෝය. කර්මයේ උත්පත්ති ස්ථානයේ කොට, ඥාතියා කොට, ප්‍රතිසරණය කොට වෙසෙන්නෝය කියලා සලකනවා. හොඳට මෙනෙහි කරනවා, හොඳට නුවණින්. ඉන් අනතුරුව යාට පුළුවන් දිසා වශයෙන් සියලු සත්වය අරමුණු කරන්න. එහෙම නැත්නම් සියලු සත්වයෝ, සියලු ප්‍රාණියෝ, සියලු භූතයෝ ආදී වශයෙන් ඒ සත්වයන් අනෝදිස වශයෙන් අරමුණු කරන්න. ඔබට මෛත්‍රී භාවනාවේදී කියා දුන්නනේ පංචාකාරයෙන් අනෝදිසෝ පරණිය සිද්ධ කරන යටි සියලු සත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ, සියලු පුද්ගලයෝ, සියලු ආත්ම භව පරයාපන්නයෝ කියලා මේ ආකාර පහෙන් උපේක්ෂා භාවනාව වඩන්නට පුළුවන්. ඒ වගේම ඕදිසෝ පරණිය ආකාර 7කින් භාග්‍යවතුන් වහන්සේ වදාලානේ. සියලු ස්ත්‍රීයෝ, සියලු පුරුෂයෝ, සියලු ආර්යයෝ, සියලු අනාර්යයෝ, සියලු දෙවියෝ, සියලු මනුෂ්‍යයෝ, සියලු විනිපාතිකයෝ. මේම සීකරගෙන කොටස් හැටියට කම්මස්සකා 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 කියලා මෙනෙහි කරනවා. කර්මයේ දායාද කොට ඇත්තෝය, කර්මයේ දායාද කොට ඇත්තෝය. ඉතින් මේ භාවනාව මේ විදිහට ප්‍රමාණිකූලව තමාගෙන් පටන් අරගෙන දියුණු කරගෙන ඉදිරියට යන්නට පුළුවන්. මෙත්තා කරුණා මුදිතා භාවනා ත්‍රිත්වය
වඩපු කෙනාට මේ ඉතා පහසුවෙන් සිද්ධ කරන්නට පුළුවන් දෙයක්. එහිදී යෝගාවචරය පළමුවෙන් මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන උපදවලා තියෙනවා නම් ඒ මෛත්‍රී භාවනාවෙන් තුන්වන ධ්‍යානය චතුස්ක ක්‍රමයෙන් තුන්වන ධ්‍යානයට සම්වැදිලා ඉන්නගිටලා සියලු සත්වයෝ සුවපත් වේවා කියන මෙන්න මේ මානසිකාරයෙන් ඊටාම ශක්තිමත් මෛත්‍රී බල සම්පන්න හිතක් ඇති කරගන්නවා. එහෙම සිතක් ඇති කරගෙන ඉන්න අනුතුරු වේ සිත දෙස නුවණින් විමසා බලනවා. සත්වයන් කෙරෙහි මමත්වයක්, සත්වයන් කෙරෙහි මමායනයක් මේ මෛත්‍රී භාවනාව තුළින් සිද්ධ වෙනවා කියලා යා නුවණින් සලකා බලලා එය රාගයට ආසන්නයි, එනිසා එය ඕලාරිකයි කියලා ඉන් අනතුරුව කරුණා භාවනාවෙන් තුන්වන ධ්‍යානයට සම්වදිනවා. කරුණා සමාපත්තිය, මහා කරුණා සමාපත්තිය හිමිවන්නේ තථාගතයන් වහන්සේටනේ. ශ්‍රාවකයන්ට මේ කරුණා ධ්‍යානයට සම්වදින්නට පුළුවන්. එහෙම සම්වැදිලා ඉන්න නැගිටලා මෙන්න මේ කරුණාව නම් වූ ධර්ම ස්වභාවය දුම්නසට ආසන්නයි, එනිසා ඕලාරිකයි කියලා ප්‍රත්‍යවේක්ෂා කරනවා. එහෙම හිතලා ඉන්න අනතුරුව මුදිතා සමාපත්තියට, මුදිතා ධ්‍යානයට, තුන්වන මුදිතා ධ්‍යානයට සමවදිනවා. එයින් නැගිටලා එයා හිතනවා මේ මුදිතා භාවනාව ගේහසිත සෝමනස්සයට නැත්නම් අනුනයට ආසන්නයි, සමීපයි, එනිසා ඕලාරිකයි කියලා. ඒ විදිහට මේ මෙත්තා, කරුණා, මුදිතා කියන මේ ත්‍රිත්වයේම දොස් දකිනවා. මේ කරන්න පුළුවන් වෙන්නේ ඒ භාවනා තුنين ධ්‍යාන උපදවපු උදවිය. එහෙම නැත්නම් එතනින් මෙහා ඉන්න කෙනෙක් මෙත්තා කරුණා මුදිතා භාවනාවේ දොස් දකින්න ගියොත් එයාට භාවනාවක් නැත්තර නැති වෙනවා. එහෙම හිතන්නේ නැහැ. මේ කියන්නේ ඒ ධ්‍යානය කෙබඳු ධ්‍යානයක්ද කියලා භාවිතයේ තුලින්ම දන්නා කෙනෙක්. ඒ දොස් සලකන්නේ භාවනාවේ කලකිරීමට නෙමෙයි, මෛත්‍රියෙන් ඈත් වීමට නෙමෙයි, ඊට වඩා උසස් වූ දියුණු වූ උපේක්ෂාව නම් වූ බ්‍රහ්ම විහාරයේ වැඩිම පිණිස. එකින් එක යට තියෙන භාවනාවන් හොඳට ප්‍රගුණ කරලා ඉහළම තියෙන භාවනාවකට හිත ඉහළට නැංවීමයි මේ ක්‍රමවේදය තුලින් සිද්ධ කරන්නේ. ඒ විදිහට හොඳට උපේක්ෂාව වඩමින් ඒ උපේක්ෂාව සාන්ත විහරණයක් බව, සන්තං සන්තමේතං පනීතමේතං, ආන්නේ හිතන මේ සාන්ත විහරණයක්, මේ ප්‍රනීත විහරණයක් කියලා මේ උපේක්ෂා භාවනාවේ ආනිසංස ඒ විදිහට ප්‍රගුණ කරපු කෙනෙකුට નિરાයාසයෙන්ම වැටහෙනවා. එහිදී මේ භාවනාව ප්‍රගුණ කරන ශ්‍රාවකයා පාලියෙන්ම කියනවා නම් තමා පිළිබඳ උපේක්ෂා භාවනාව වඩද්දී එයාට පුළුවන් තමන්ට පබනක් ඇහෙන විදිහට කම්මස්සකෝම්හි 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 කියලා මෙනෙහි කරන්න. ඊළඟට පුළුවන් කම්මදායාදෝම්හි 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 එහෙම මෙනෙහි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ සිංහල භාෂාවෙන් මෙනෙහි කරනවා නම් කම්මස්සකෝම්හි කියන්නේ මම කර්මය දායාද කොට ඇත්තෙක් වෙමි, කර්මය දායාද කොට ඇත්තෙක් වෙමි. එහෙම වචනෙන් කියමින් මෙනෙහි කරනවා. ඒ වගේම මම කර්මය ඥාතියා කොට ඇත්තෙක් වෙමි, කර්මයේම හිතවතා කොට ඇත්තෙක් වෙමි. ඒ වගේම මම කර්මය උත්පත්ති ස්ථානයේ කොට ජීවත් වෙමි. ආදී වශයෙන් කර්මයම දායාද කර ඇති බව, කර්මයම මූලය කොට ජීවත් වන බව, කර්මයම හේතු කරගෙන උපදින බව, මෙන්න මේ කාරණේ හොඳට මෙනෙහි කරමින් අනුස්මරණය කිරීම තමයි මේ උපේක්ෂා භාවනාවේදී සිද්ධ වන්නේ. තමාට ඒ විදිහට හොඳට මේ උපේක්ෂා භාවනාව වඩලා ඉන්න අනතුරුව මුලින් සඳහන් කළා වගේ ක්‍රමානුකූලව සියලු සත්වයන් වෙත උපේක්ෂා වඩන්නට පුළුවන්. එහිදී තමාට යම් පමණක වේලාවක් උපේක්ෂාව වැඩිමෙන් අනතුරුව මධ්‍යස්ථ පුද්ගලයෙකු තෝරාගෙන පළමු කොටේ පුද්ගලයාටත්, ඉන් අනතුරුව මධ්‍යස්ථ පුද්ගල පිරිසකටත්, ඉන් අනතුරුව හිතවන්තයන්ට හිතවන්තයෙකුටත්, ඉන් අනතුරුව හිතවත් පුද්ගල පිරිසකටත්, ඉන් අනතුරුව අහිතවන්තයෙක් වේ නම් අහිතවන්තයෙකුට හෝ අහිතවන්ත පිරිසකටත් මෙහෙම ක්‍රමානුකූලව වඩමින් සීමා සම්භේදය දක්වා මේ උපේක්ෂා භාවනාව දියුණු කළාට පස්සේ ඒ යෝගාවචරයාට අවස්ථාවක් එනවා හැම සත්වයන් අරමුණු කරගෙන උපේක්ෂාවෙන් බලන්නට. එහිදී එයා කැමතිනම් දිසාවසයෙන් හෝ මේ උපේක්ෂාව පතුරවන්නට පුළුවන්, මේ උපේක්ෂාව වඩන්නට පුළුවන්. නැගෙනහිර දිසාවේ සියලු සත්වයෝ කර්මය දායාද කොට ඇත්තෝය. ආනෙම් හිතනවා. කර්මය ස්වකීය කොට ඇත්තෝය. කර්මය සැප දුක් ලැබීමේ මූල හේතුව කොට ඇත්තෝය. කර්මය ඥාති කොට ඇත්තෝය. කර්මය පිළිසරණ කොට ඇත්තෝය කියලා හිතනවා. මේන් එකක් හෝ කීපයක් හෝ සියල්ලම හෝ මුලින් ප්‍රගුණ කරද්දී භාවිතයට ගන්නට පුළුවන්. ඊළඟට නැගෙනහිර දිසාවේ වගේම නැගෙනහිර අනු දිසාවේ
දකුණු අනුදිසාවාදී වශයෙන් දස දිසාවේම සියලු සත්වයෝ කර්මයේ ස්වකීය කොට ඇත්තෝය, කර්මයේ දායාද කොට ඇත්තෝය, කර්මයේ සැප දුක් ලැබීමේ මූල හේතුව කොට ඇත්තෝය, කර්මයේ ඥාති කොට ඇත්තෝය, කර්මයේ පිළිසරණ කොට ඇත්තෝය කියලා ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ උපේක්ෂා භාවනාව වඩනවා. ඉතින් මේ ප්‍රගුණ කරගෙන යනකොට ඔබට වැටහෙනවා කොයි විදිහටද මේ සත්වයන් මාරමුණු කළ යුත්තේ කියලා. එනිසා දිසා වශයෙන් වේවා, එහෙම නැත්නම් සත්ව කණ්ඩායම් වශයෙන් වේවා, එහෙම නැත්නම් භෞමික සීමා සහිතව වේවා, අවසානයේදී සියලු සත්වයන් අරමුණු වෙලා මේ උපේක්ෂාව හිතේ පිහිටන විදියට ක්‍රමානුකූල මේ දියුණු කිරීමෙන් පුදුමාකාර චිත්ත ප්‍රීතියක්, පුදුමාකාර නිහඬ බවක්, සංසුන් බවක් මේ මනස තුළ ඔබටත් පෙඳින්නට පුළුවන්. මෙහිදී අවශ්‍යම සුදුසුකම තමයි කුමක්ද? මෙත්තා, කරුණා, මුදිතා කියන ඒ මුල් බ්‍රහ්ම විහාර තුන හොඳට ප්‍රගුණ කරගෙන තිබීම. එය තමයි මේ සඳහා අවශ්‍යම සාධකය. එය ප්‍රගුණ කරපු කෙනෙකුට මේ උපේක්ෂා භාවනාව උපදවා ගන්නවා, වඩනවා කියන එක අපහසු දෙයක් නෙමෙයි. මුලින් මෛත්‍රියෙන් සත්වයන් දෙස බැලූ, ඉන් අනතුරුව කරුණාවෙන්, ඉන් අනතුරුව මුදිතාවෙන් සත්වයන් දෙස බැලූ යෝගාවචරයාට, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ඉන් ඔබට ගිහිල්ලා සියලු සත්වයෝ කර්මයේ දායාද කොට ඇත්තෝය කියන මෙන්න මේ මනෝභාවය දිගට පවත්වමින් ඕනෑම තත්වයක් ඉදිරියේ සැලෙන්නේ නැතිව, ගැටෙන්නේ නැතිව ශක්තිමත් මනසක් පැවැත්වීමේ අවස්ථාව, හැකියාව මේ මගෙන් හිමි වෙනවා. එනිසා මේක සුළුපටු භාවනාවක් නෙමෙයි. මේ උපේක්ෂා භාවනාව සැබවින්ම අවශ්‍යයි. ධ්‍යාන මට්ටමට දියුණු නොවුනත්, ධ්‍යාන මට්ටම දක්වා නොගියත්, එතනින් මෙහා පැත්තේදී වුණත් මේ විදිහට තමන්ගේ ජීවිතයේ දෙස, සවසතුන්ගේ ජීවිත දෙස බලන්න පුළුවන් නම් පුදුමාකාර ප්‍රඥාවක් පහළ වෙනවා. කම්මස්සගත ඥාණයට, ඒ ඥාණය පහළ වෙන්නට මේ ඊටාම හොඳ භාවනාවක්. ඉතින් ඒ නිසා හැබැයි මේ අඥාන උපේක්ෂාව කියලා මුලින් සඳහන් කරපු එය මේ භක්ම විහාර උපේක්ෂාවට සතුරෙක් බඳුව සමීපයෙන් සිටින නිසා මෙත්තා, කරුණා, මුදිතා ධ්‍යාන නොවඩපු කෙනෙක් මේ විදිහට කල්පනා කරන්න යනකොට ඇතැම් විට අර අඥාන උපේක්ෂාවට එය බලපාන්නට පුළුවන්. එනිසා ඊටාම කල්පනාවෙන්, සිහිනුවණින් යුතුව යෝගාවචරයා දක්ෂ වෙන්නට ඕන මේ කරුණා භ්‍රම විහාර භාවනා වඩන්න. සැබවින්ම අපට මේ දේවල් මේ ලැබිච්ච උත්තම මිනිස් ජීවිතය තුළදී ප්‍රගුණ කරගන්න ලැබුණොත් ඒක මොන තරම් වාසනාවක්ද, මොන තරම් සැනසීමක්ද. මේම හිතනකොට හිත කොච්චර නිමෙනවද. තමනුත් කර්මයේ දායාද කරගෙන ඉන්න කෙනෙක් එහෙම හිතනකොට යාට පාපයක් කරන්න ඉඩක් තියෙනවද? එයාට අකුසලයකට හිතක් නැමෙනවද? සියලු සත්වයෝ කර්මයේ දායාද කරගෙන ඉන්නවා කියලා හිතුවාම ඉරිසියා කරන්න, රාගය ඇති කරගන්නට, මසුරුකම් කරන්න හිතෙයිද? පෝසතෙක් දැක්කහම යාට ඉරිසියා කරන්න හිතෙයිද? ඒ වගේම තමා සතු සම්පත් පිළිබඳව මසුරුකම් කරන්න හිතෙයිද? එහෙම හිතෙන්නේ නැහැ. ඇයි මේ කර්මය තමයි මේ සියලු සත්වයන් මෙහෙමන ධර්ම ස්වභාවය කියලා එයා දකින්න නුවණින් නැවත නැවත ඒ ගැන හිතනවා. එනිසා මේ බ්‍රහ්ම විහාර භාවනා එකකට එකක් උපනිශ්‍රයයි. මෛත්‍රී භාවනාව කරුණාවට උපනිශ්‍රයයි, කරුණාව මෛත්‍රියට උපනිශ්‍රයයි. ඒ වගේම ඒ භාවනා දෙකම මුදිතාවට උපනිශ්‍රයයි, මුදිතාව ඒ භාවනා දෙකටම උපනිශ්‍රයයි. මෙත්තා, කරුණා, මුදිතා කියන භාවනා තුනම උපේක්ෂා භාවනාවට උපනිශ්‍රයයි, උපේක්ෂා භාවනාව සසු භාවනාවට උපනිශ්‍රයයි හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේ බ්‍රහ්ම විහාර භාවනා පිළිබඳව ඔබ හොඳින් දැනුවත් වුණා, හොඳින් කරුණු සාකච්ඡා කළා, හොඳින් හිතට ගත්ත. දැන් ඔබට මේ කාලය උදාවන්නේ මේ භාවනා ප්‍රගුණ කරන්නට. දැන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ බ්‍රහ්ම විහාර භාවනා වඩන යෝගාවචරය ඒ සෑම භාවනා වාරයක්ම අවසානයේදී විදර්ශනාවට මේ භාවනාව හරවා ගැනීමට දක්ෂ විය යුතුයි. කොහොමද? මෙත්තා බ්‍රහ්ම විහාර භාවනාවේදී පහළ වූ නාම ධර්ම තියෙනවා, රූප ධර්ම තියෙනවා. මේ නාම රූප ස්කන්ධ ආයතන ධාතු කියන මෙන්න මේ ධර්මයෝ ක්ෂණයක් මොහොතක් පාසා ඇති වෙලා නැති වෙලා ගියා. එනිසාම මේ නාම රූප ධර්මයෝ අනිත්‍යයෝය කියලා මෙනෙහි කරනවා. ඒ ඇතිවීම, ඒ නැතිවීම කියන දෙකෙන් නිරන්තරයෙන් පීඩා විඳ බැවින් ඒක ඒකාන්තෙන් දුක්ඛයෝය කියලා මෙනෙහි කරනවා. මුලින් මෙහෙම මෙනෙහි කරනකොට ඒ මානසිකාරයේ අවබෝධයක් දක්වා, ප්‍රත්‍යක්ෂ ඥානයක් දක්වා දිවෙනවා. තම තමන් කැමති ලෙස මේ නාම රූප පරම්පරාව පවත්වන්න බෑ. එනිසාම අනාත්මයි කියලා මෙනෙහි කරනවා.
අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප ස්කන්ධ ආයතන ධාතු කියන මෙන්න මේ ධර්ම සමූහය ඒකාන්තයෙන් අයිතිවන්නේ කුමකටද? දුක නම් වූ දුක්ඛාරය සත්‍යයට. මේවා අයිතිවන්නේ දුකට. ඒ දුක්ඛ සත්‍යය නැත්නම් ඒ දුක නම් ඒ දුක්ඛය උපදවන්නා වූ පෙර භවයේ තෘෂ්ණාව මූලික කරගත් අකුසල ධර්මයෝ ඒකාන්තයෙන් දුක්ඛ සමුදයයි කියලා නුවණින් සම්මර්ෂණය කරනවා. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව දුකත් දුකට හේතුවත් නොපවතින තැන නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍යයි. ඒ සාන්තයි කියලා මෙනෙහි කරනවා. ඒ නිරෝධ සත්‍යය සාක්ෂාත් කර ගැනීම පිණිස වැඩිය යුතු වන සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒකාන්තයෙන් අමා නිවන් මාර්ගයයි කියලා මෙනෙහි කරනවා. මේම මෙනෙහි කරන පුළුවන් තරම් වෙලාවක් නැවත මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කළා හිතනවා මාගේ මේ බ්‍රහ්ම විහාර භාවනාමය කුසලය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා කියලා හිතනවා. ආන්නේම හිතනකොට කවදා හෝ දවසක චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීමේ මාවත මෙමගින් ඔබට පෑදෙනවා. එනිසා මේ බ්‍රහ්ම විහාර භාවනා සියලු සත්වයෝ වඩත්වා සියලු සත්වයෝ බ්‍රහ්ම විහාර භාවනා වඩමින් සිත සුවපත් කර ගනිත්වා. හැම දෙනාගේ සිත්වල මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණ පහළ වේවා. වෛරය හිංසනය ඊර්ෂ්‍යාව මසුරුකම මේවා දුරු වේවා. සියලු සත්වයෝ සුවයෙන් සුවයටපත් වෙත්වා. සියලු සත්වයෝ සැපයෙන් සැපයටපත් වෙත්වා. සියලු සත්වයෝ නිදහස් වූ සැනසෙලිදායක ජීවිතයක් ගත කරත්වා. කෙලෙසුන්ගෙන් නිදහස් වෙත්වා. පාපයෙන් නිදහස් වෙත්වා. මනුෂ්‍ය ධර්මයන්ගෙන් වැඩෙත්වා. හැමදෙනාගේ ජීවිතවලට මේ උතුම් බ්‍රහ්ම විහාර භාවනා ශාන්තිය ලැබේවා. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. සියලු සත්වයෝ ලැබූ සැපයෙන් නොපිරිහෙත්වා. සියලු සත්වයෝ කර්මය දායාද කොට ඇත්තෝය. කම්මස්සකා සබ්බේ සත්තා. මෙන්න මෙහෙම මෙනෙහි කරන්න. මේ විදිහට මෙනෙහි කරමින් ඔබට පුළුවන් මේ උතුම් භාවනාවන්ගෙන් මෙලොව ශාන්තිය පරලොව ශාන්තිය කෙලබර ශාන්තම නිවනේ ශාන්තිය උදා කරගන්න. ඒ උදෙසා මේ බ්‍රහ්ම විහාර භාවනාව සියල්ලම හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. චන්ද්‍රලතාද සේරම් මහත්මියත් ඉන්ද්‍රසිරිද සේරම් මහත්මයා යන දෙපළ මේ උතුම් ධර්ම දාණය ඔබට ලබා දුන්නා. දෙපාර්ශවයේම මියගිය දෙමව්පියන් ඇතුළු නමින් පරලොව ගිය සියලු දෙනා සිහි කරගෙන සංසාරගත ඥාති හිත මිත්‍රාදීනුත් සිහි කරගෙන පින් පමුණුවනම සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා යතෝ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ දෙපළ ඇතුළු ඒ දෙපළගේ දරුවන් හිත මිත්‍රයන් ඥාති බන්දු වර්ගයා හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු දෙවියන් සහිත ලෝකයට මේ පින් බලයෙන් සෙතක් වේවා කියලා යත් ප්‍රාර්ථනා කරනවා. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු මම් පරං. චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් අතිපූජනීය මහා සංඝරත්නය ධර්මාවබෝධයෙන් සැනසෙත්වා ඔබ හැම දෙනාට සෙතක් ශාන්තියක්ම වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාප්චායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. සාදු සාදු සාදු. ඉරිදා සිත්නිත් අසපුව ධර්මානුශාසනාවයි අදත් ඔබට සමීප කළේ. ඒ උතුම් වූ සමාධිමත් හිතක් ඇති කරගන්නට මේ ධර්මානුශාසනාව හේතු වේවි. ඒ සඳහා මඟ පෙන්වීම විවරණීය අනුශාසනාව ලං කරමින් ජීවිතය සැපවත් කරන්නට අර්ථවත් කරන්නට අපත් සමග
ඉරිදා සිටින තසපුව තුලින් ඔබේ සිත් සුවපත් කරන ගරු දේශකයන්න් වහන්සේ වූ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයක් ලබා ඉනික්පිති ධර්ම සාකච්ඡාව හොඳයි අපි නැවතත් ඉරිදා සිටින තසපුව සමගයි සම්බන්ධ වන්නේ බ්‍රහ්ම විහාර දේශනා මාලාවේ අද උපේක්ෂාව පිළිබඳ අවසන් බ්‍රහ්ම විහරණය පිළිබඳ වූ දේශනාව ඔබ ශ්‍රවණය කළේ. මම හිතන්නේ මෙච්චර කාලයක් අපි මේ සතර බ්‍රහ්ම විහරණ වලින් මෛත්‍රිය පමණයි මන්නම් සාමාන්‍යයෙන් දැනුවත්ව බොහෝ දෙනෙක් වඩන්න ඇති කියලා මම විශ්වාස කරන්නේත් මෛත්‍රී භාවනාව පමණයි. අනෙක් භාවනාවන් පිළිබඳව කාරණාව වශයෙන් ධර්ම කාරණාව වශයෙන් දැන කියාගත්තත් සමහරුන් භාවනාවක් වශයෙන් මෙය වඩන්නට යොමු වී සිටියාද කියලා හිතනවා. ඒ තරමටම මේවා අපිට බොහොම හුරු වචන ධර්මයට සමීප අපි ඇතැම් වෙලාවට වැඩි වශයෙන් මේ කාරණා කෙරෙහි කතා කරනවා. හැබැයි අර්ථ අවබෝධය භාවනාව මේ කාරණා දිහා බැලුවාම සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් මෛත්‍රී භාවනාවන් නම් ප්‍රකටව අපි සිදු කරන දෙයක්. ඇතැම් වෙලාවට එහි තිබෙන අඩුපාඩු අපිට නිසියාකාරයෙන් ගොඩනගා ගන්නට නිවැරදි කර ගන්නට අවකාශයකුත් අපේ ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනා මාලාව තුළ උදා වුණා. ඉන් අනතුරුව මම හිතන්නේ දේශනා කරපු දේශන තුළ කරුණාව මුදිතාව සහද දේශනා කරපු උපේක්ෂාව සම්බන්ධව භාවනාව මෙතෙක් සිදු නොකරපු අය බොහෝමයි කියලා මට හිතෙනවා. ඒ නිසා අද පටන් මේ ආසන්න කාලයේ පටන් ඔබට එහි තවදුරටත් නිමග්න වෙන්නට එහි වටිනාකම හඳුනාගෙන ඒ සඳහා යොමු වෙන්නට හැකියාවක් ලැබෙන්නට ඇති වාසනාවක් උදා වෙන්නට ඇති. ඒක තමයි අපේ මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ වාසනාව. අද ධර්ම සාකච්ඡාව තුළදීත් මට හිතෙනවා ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී සිහිපත් කරපු කාරණාවල ඊට සමගාමීවම අපිට මතුණු කාරණා කිහිපයක් ඔබ වහන්සේගෙන් අනුශාසනා ලබන්නට ඒ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ පිවිස තිබෙන මොහොතේ බොහොම ගෞරවයෙන් නැවත වාරයක් අපේ පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේව ඉරිදා සිටින තසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්සේ සසරේ පින පිළිබඳව ඔබ වහන්සේ දේශනා ආරම්භයේදී සිහිපත් කළා. ඒ අතර විශේෂයෙන්ම දැන් ඇත්තටම අපිට මනුසුත්පත්තියක් ලැබීමේ ඊටාම දුර්ලභ කියන කාරණේ අපි නිතරම සාකච්ඡා කරලා තිබෙනවා. ධර්මයේ තුලදී අපිට අහන්නට ලැබෙනවා. ඒ වගේම බුද්ධ ශාසනයක් ඒ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ මුණ ගැසීමත් හරි දුර්ලභ අවස්ථාවක්. ඒ වාග්යත් වාසනාවත් අපිට ලැබිලා තිබෙනවා. ඒ වගේම ක්ෂණ සම්පත්තිය අපි හැම දිනාටම මේ බොහොම හොඳින් ධර්මයට යොමුීමේ ඉඩ අවකාශ උදා වෙලා තිබෙනවා. මම හිතන්නේ net අහන අපේ ශ්‍රාවකයෝ බහුතරයක් ඒ සඳහා යොමු වෙලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි අපිට දැන් මේ කාරණා මෙච්චර කතා කරන මොහොතේ වෙනකොටත් සමාජයේ වැඩි වශයෙන් ධර්මයට යොමු නොවුණු එහෙම නැත්නම් ධර්මයට යොමු වීමේ උවමනාවක් තිබුණත් ඇතැම් වෙලාවට ඒ සඳහා නිසි මඟ පෙන්වීමක් නොලබා ඒ අතර මැද්දේ හිරවුණු පිරිසකුත් ඇති. ස්වාමීන් වහන්සේ අර මා මුලින් සිහිපත් කළා වගේ කරුණාව මුදිතාව උපේක්ඛාව කොහොමද භාවනාවක් විදිහට වඩන්නේ කියලා නොදැනගත් පිරිස වැඩි. ඉතින් එහෙම සමාජයකට වහන්සේ කළ මේ අනුශාසනාවත් එක මට හිතෙනවා එතන හොඳ ආරම්භයක් ලබා ගන්නට නැවතත් පුළුවන් වේවි කියලා. සසරේ අපට පින මදි නැතුව ඇති කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. මේ වගේ මනුෂ්‍යත්පත්තියක් ලැබිලා බුද්ධ ශාසනයක් මුණ ගැහිලා අපේ ඒ මිනිසියෙකුට අවශ්‍ය කරන අංගෝපාංගයන්ගෙන් අපි පරිපූර්ණ වෙලා ඉතින් එහෙම තිබිලත් අපිට සසරේ පින තියෙන්නට ඇති මේ වගේ ශාසනයක් මුණ ගැහිලා ධර්මයේ යෙදෙන්නට නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ යොමුව අපි හරි හැටි ලබාගෙන නැතිද? අපි ඒ සඳහා ප්‍රමාදද අප අප්‍රමාදීව මෙතෙන් පටන් ඒ සඳහා යොමු වුණොත් එහි ප්‍රතිඵල අපට ලබන්නට තිබෙන අවකාශය කෙසේද ස්වාමීන් වහන්සේ? අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අද සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට සවන් දෙන හැම දිනාටම සිතක් ශාන්තියක් වේවා කියලා මම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. වරුණ බුදුරජාණන් වහන්සේ තුන්ලොවක් දිනු අසහාය අසමසම නිදුකානන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලින් නිස්කාරණයේ එකම වචනයක්වත් පිට වුණේ නෑ වරුණ. බුදුරජාණන් වහන්සේගේ හදවත කියන්නේ වරුණ කිසිදාක මොනම හේතුවකින්වත් කැළතෙන්නේ නැති සුනීල දියපිරි පුෂ්කරණියක් පොකුණක් වගේ. ඒ පොකුණේ පිපෙනවා සුපිපි සුවඳ මල්. පර වෙන්නේ නැහැ, හැමදාම සුවඳ හමනවා. අන්න ඒ වගේ මේ අමා බණපද. එතකොට මේ මල් සුවඳට වරුණ දිගන්තයෙන් බමර සමූහය ඇදී එනවා. අන්න ඒ වගේ තමයි සිව්වනක් පෙරස බුදුරජාණන් වහන්සේ වටා එකතු වුණේ. සත්‍ය රසයට ලෝකෙ මිනිසු ප්‍රිය කරනවා වරුණ. කවුරු කොහොම කිව්වත් අපිට තියෙන එකම රසය තමයි සත්‍ය රසය. සච්ඡං හවේ සාධු තරං රසාන. එතකොට වරුණ
බුදුරජාණන් වහන්සේ වදාරනවා දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ. මහණනි දුර්ලභයි මිනිස් ජීවිත ප්‍රතිලාභය. බුදුමුමින්නේ වදාළේ වරුණ. එහෙනම් දුර්ලභම දෙයක් මේ ලැබිලා තියෙන්නේ. දුර්ලභ දේවල් වරුණ පව කරපැත්තන්ට ලැබෙනවද? වටිනා දේවල් ලැබෙන්නේ පව කරපැත්තන්ටද? නැහැ. සංසාරේ අසීමිත පින් කරපැත්තන්ට මේ දුර්ලභ ලාභය ලැබිලා තියෙන්නේ. මේක අසාගෙන ඉන්න හැමදෙනාම ගලේ කෙටු අකුරක් වගේ හිතේ තියාගන්නට ඕන. බුද්ධ කියන වචනය කාගේ හෝ කනකින් ඇහුවනම් එයා අප්‍රමාණ පින් කරපු කෙනෙක්. ඒ වචනේ කනකින් අහපු නැති කවුරුන් හෝ බලවතෙක් චක්‍රවර්ති රජෙක් හිටියනම් එයා ඇත්තට පින් කළා කියලා අනුමෝදන් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන වචනය අහපු කනකින් අහලා කෙනෙක් සිත පහදවා ගත්තා නම් එයා කළ පින් ඇති කෙනෙක්. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අපසතු සෑහෙන තරමේ පිනක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන වරුණ තමා පින්වතෙක්ය. තමා සංසාරේ බොහෝ පින් කරලා මේ උදාර උතුම් මොහොත ලබා ගත්තා කියලා මේ ජන සමාජයේ සවිඥානික බවක් නෑ වරුණ. ඒ කාරණේ නිසා ඔවුන් දන්නේ නෑ Tamanගේ මිනිස් ජීවිතයේ වටිනාකම. බුදුරජාණන් වහන්සේ වදාළන්නේ සෝ කරෝහි දීපමත්වන මිනිසුනි අප්‍රමාදීව Tamanට පිටක් කරගන්න. කිප්පං වායා. ඔහොම කම්මැලිකමෙන් අලසකමෙන් ඉන්න එපා. නිද්දාන්තමල වනංගනෝ නපුනං ජාති ජරං උපේසි. ආයෙනම් මේ ජරා මරණ සංසාරයට එන්න එපා. එහෙමයි වදාළේ. ඕනම පුද්ගලයෙකුට වරුණ පටන් ගන්න තැනක් තියෙනවා. අනුපුබ්බේන මේ ධාවි. නුවණැත්ත ටිකෙන් ටික පටන් ගන්න. ඒ නිසා සංසාරේ කළ පින් අපි හැමෝටම තියෙනවා. වරුණ හොඳයි කෙනෙකුට හිතනොත් මෙහෙම අනේ මම සංසාරේ පින් කරලා නැහැ. කරන දේ අසාර්ථක වෙනවා. සංසාරේ පිනක් නැතුව ඇති. වරුණ ඔහොම හිතුවොතින් ඒ පුද්ගලයාගේ ජීවිතේ කවදාවත් දියුණුවක් ලබන්න පුළුවන්ද? හැබැයි කෙනෙක් මෙහෙම හිතුවොත් නෑ මං කළ පින් ඇති කෙනෙක්. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මම අද පටන් සිල්වත් වෙනවා. කෙනෙක් දුස්සීල වෙන්නේ වරුණ සංසාරේ පවටද? කෙනෙක් සිල්වත් වෙන්නේ සංසාරේ පිනටද? සංසාරේ පින උපනිශ්‍රය සිල් රැකගෙන යන්න. හැබැයි වරුණ මොන විදිහේ කර්ම වේගයක බලපෑමක් ආවත් යම් කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් සති සමාධි තියෙනවා නම් එයාට පුළුවන් පිරිසුදු සීලයක් ආරක්ෂා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ප්‍රතිවේද කරන මේ ජන සමාජීන ඕනම උවසියකට පුළුවන් පංචශීලයේ දිවි දෙවෙනිකොට ආරක්ෂා කරන්න. ඒ පංචශීලයේ බින්දෙන්නට වරුණ සංසාරේ පාපයක් හේතු වෙනවා කියලා හිතුවොත් එයාට ජීවිතේට ආය සිල් රකින්න හම්බෙන්නේ. ඇයි ඒ? අනේ සංසාරේ පව කර්ම වලට මගේ සිල් බින්දෙන්නේ. එහෙම හිතුවොත් ආය ගැලවිල්ලක් තියෙයිද? එහෙම නෙමෙයි වරුණ. අපි හිතන්නට ඕනේ මට පුළුවන් බුදුරජාණන් වහන්සේ අනුත්තර උත්තම දහමක් මට ලබා දුන්නා. එහෙම දහම තුලින් මම සිල්වත් කෙනෙක් වෙනවා. සිල් සුවඳින් මා හදවත මම සුවඳවත් කරගන්නවා. එහෙම හිතුවොත් එයා සිල්වත් වෙනවා. ඊළඟට වරුණ අපි හිතමුකෝ දුප්පතෙක් ඉන්නවා කියලා. එදා වේල බොහොම අමාරුවෙන් හරි හම්බ කරන් කන්නේ. එහෙම කෙනෙකුට වරුණ මාසෙකට එක දවසක් පන්සලේ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා දන් හැන්දක් පූජා කරන්න බැයිද? පූජා කරන්න පුළුවන්, බැරි කමක් නැහැ. උවමනාවක් නැති කමයි තියෙන්නේ. ඒ කාලේ හිටපු සමහර යාචකයෝ වරුණ සිංගමන් කරලා ලැබිච්ච දේ ගිහිල්ලා මහරහතන් වහන්සේට උත්තමාවියන්ට පූජා කරපු කතා තියෙන්නේ. ඒ නිසා දන් දෙන්නත් පුළුවන් මිනිසුන්ට, බැරි කමක් නැහැ. වරුණ සිල් රකින්නත් පුළුවන් නම්, දන් දෙන්නත් පුළුවන් නම් ධර්ම මාර්ගය යාට විවරයි. එහෙනම් එයාට සංසාරයෙන් ලොකු පුණ්‍ය ශක්තියක බලපෑමක් නැහැ කියලා එයා හිතනවා කියන්නකෝ වරුණ. හැබැයි මේක අකණ්ඩව රැකගෙන ගියොත් හැමදාම සීලය ආරක්ෂා කරොත් අසීමිත පිනක් එකතු වෙනවා. 7න් එකක් එනවා කියලා අපි කවුරුත් අපේ බණ පොතෙන් අපි ඉගෙන ගත්තනේ. කරන දේවල් වලින් 7න් එකක් මේ ජීවිතේ විපාක වෙනස එනවා කියලා. කුසල අකුසල කර්ම වශයෙන්. ඒක බොහොම ගැඹුරු ඉගැන්වීමක් අභිධර්මයේ විස්තර කරනවා භාග්‍යවතුන් වහන්සේ. ඉතින් ඒ කාරණයෙන් උනත් අපිට හිතන්න පුළුවන් වරුණ අපි හිතමුකෝ මෙහෙම මහා දන් 7ක් කෙනෙක් පවත්වනවා. ඔය දන් 7න් එකක විපාකයක් මේ ජීවිතේ එන්න පුළුවන්. එයා විපාකයක් ලැබෙන විදිහට, දානානිසංසයක් ලැබෙන විදිහට ජීවිතය කුසලය මත, සීලය මත සංවිධානය කරගෙන තියෙනවා. එහෙනම් ඕනම මනුස්සයෙකුට පුළුවන් මේ ජීවිතය තුළම පින් පුරලා, මේ ජීවිතය තුළම පින්ඵල පාදාගෙන, මේ ජීවිතය තුළම මේ සමත විදර්ශනා වඩලා සසර දුකින් අත මිදෙන්න. එහෙම කරගෙන යද්දී යම් කිසි කෙනෙකුට මාර්ගඥාන, ඵලඥාන පහළ වුණ නැත්නම් ඒත් එයාට ප්‍රශ්නයක් නෑ වරුණ. එයාට හිතන්න පුළුවන් මේ සදා අවශ්‍ය කරන හේතු ශක්තිය සංසාරයෙන් මට ලැබෙන්න ඕනේ පුණ්‍ය ශක්තිය යම් අඩුවක් තියෙනවා. නමුත් මම මේ ජීවිතේ ඒ අඩුවත් මැකිලා යන විදිහට පින් රැස් කරගත්තා. එහෙනම් අනිවාර්යෙන් හෙට දවසේ මගේ ජීවිතය සුගතියකට යන්නේ. මම මේ සුගතිය තුළ මේ ධර්ම මාර්ගයේ ඉතුරු කොටස සම්පූර්ණ කරනවා. කොයි විදිහෙන් බැලුවත් වරුණ සංසාරේ පින් තියෙනවා කියලා හිතන මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වුණත්, එහෙම නැහැ කියලා හිතලා අවතීර්ණ වුණත් දෙන්නටම සැනසීම ලබන්න පුළුවන්. එහෙනම් දැන් කාටවත් බෑ මග හැරලා යන්න. කාටවත් බෑ දැන් අර විදිහට හිතන්න. අනේ මට පින් නැහැ කියලා හිතලා මනසින් වැටෙන්න කිසි කෙනෙකුට මේ උත්තම ශාසනය තුල අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ දීලා නැහැ. එනිසා අපි හැමෝම පින්වතුන්. අපි හැමෝම සංසාරේ කළ පින් ඇතිවයි
මේ මනුස්ස ලෝකෙට ආවේ. ඒ නිසා අපි මෛත්‍රී භාවනාව වැඩුවා, කරුණා භාවනාව වැඩුවා, මුදිතා භාවනාව වැඩුවා, උපේක්ෂා භාවනාව වැඩුවා. අපිට බ්‍රහ්ම විහාර භාවනාව ඒකාන්තයෙන් අපේ හදවතේ වැඩෙනවා. කිසිම සැකයක් නැහැ. ඔබ ආරම්භ කරන්න හිතන හයියක් අරගෙන මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි කියන ජවය හිතට ගන්න. ඒක බලයක්, දැවැන්ත බලයක්. අවසර සොනන්ස, එතකොට දැන් යම් කෙනෙකුට හිතෙන්නට පුළුවන් දැන් මගේ කාලේ ඉක්ුත් වෙලාද, මම වයසට ගිහිල්ලා දැන් මට ඔය කියන තත්වයට හිතපත් කරගන්නට තිබෙන හැකියාව කෙසේද කියලා. එහෙම අපි අප්‍රමාදී වෙන්නනේ ස්වාමීන් වහන්සේ කාරණා හොයන්නේ. එහෙම අපට කාලයක් විශේෂ වෙනවාද, නැත්නම් අපිට ඕනෑම කාලයක ඕනෑම වයස් ප්‍රාන්තරයකදී මේ ඔබ වහන්සේ සිහිපත් කර පෙන්වා දෙන සම්බුදු මග නිරත වෙන්නට හැකියාව තිබෙනවා? වරුණ, ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ළඟට ආවා මැරෙන්න ඔන්න මෙන්න තියෙන වයසක ඇත්තේ. බුදුරජාණන් වහන්සේ වදාලා උපනීත වයෝව දානිසි, දැන් මැරෙන්න හොඳටම ළඟයි නේද? සම්පයාතෝති යමස්ස සන්තිගේ, මරු මුඛයේ නේද දැන් ඔබ ඉන්නේ. අප්‍රමාදී වෙන්න මේ මොහොතේ දේශනා කළ අනාගාමී වෙලා ජීවිතයෙන් සමුගත්තේ. එනිසා මිනිස් ජීවිතේ එක දවසක් ඇති වරුණ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වරුණ, යෝච වස්ස සතන් ජීවේ, යම් කෙනෙක් අවුරුදු 100ක් දෙනවා දුස්සීලෝ අසමාහිතෝ, සීලයකුත් නැහැ, ගුණ නුවණකුත් නැතුව ධර්මයේ පුරුදු නොකර අවුරුදු 100ක් ජීවත් වෙනවා. වැඩක් තියනවාද? අර්ථ ශූන්‍යයි. හැබැයි දේශනා කරන වරුණ, ඒකාහං ජීවිතං සෙය්‍යෝ, එකම දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨයි. කෙබඳු කෙනාගේ ජීවිතයේද? සීලවන්තස්ස ජහයිනෝ, විරියවන්තස්ස ජහයිනෝ, සිල්වත් වූ, ගුණවත් වූ, වීරිය වඩන, දන් පින්කම් කරන කෙනාගේ ජීවිතේ. එනිසා අතීතය ගැන හිතා පසුතැවෙන්න නෙවෙයි වරුණ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. පසුතැවෙන මිනිසුන්ට කිසිදා පසු නොතැවෙන්න මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වැරද්දකට අහු වෙලා, ඒ වැරද්ද මැත්තේ හිර වෙලා මානසික වශයෙන් හිංසනයටපත් වෙච්ච මිනිසුන්ට නිදහස් මනසක්, නිදහස් සාන්තියක් උපදවා ගන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ලෝකයක් පෞකාරයෝ වැඩිකාරයෝ කියලා කොන් කරන මිනිසුන්ට නෑ මේ මිනිසුන්ගේ හදවත්වල විමුක්තියේ අරුණලු තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අඟුලිමාලගේ හදවතින් පෙන්වුවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකයේ පෞකාරයෝය කියලා, මේ ලෝකයේ අසත්පුරුෂයෝ කියලා කිසි කෙනෙක් වෙන් කරන්න කියලා දේශනා කරේ නෑ. අසත්පුරුෂ ධර්ම, සත්පුරුෂ ධර්ම පෙන්වා වදාලා. හැබැයි මිනිස් ලෝකයට ආපු ඕන කෙනෙකුට මේ විමුක්ති මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. එනිසා අපි කාටවත් පරාජයක් තාමත් වෙලා නෑ. හිතන්න වරන මේ ධර්ම සාකච්ඡාව අහලා අද රාත්‍රියේ කෙනෙක් මැරෙනවා. එයා මේ මොහොතේ ඉඳන් අදිෂ්ඨාන කරනවා, මම මේ මොහොතේ ඉඳන් සිල්වතෙක් වෙනවා. මම මේ මොහොතේ ඉඳන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා සරණ ගිය ශ්‍රාවකෙක් වෙනවා කියලා එයා හිතලා එයා ඒ ප්‍රීතියෙන් නිින්දට යනවා. නිින්දෙදී ටික වෙලාවකින් එයා මැරෙනවා කියලා හිතන්න. වරුණ, අද වෙනකන් එයා පංච දුස්චරිතේම කළා තිබ්බා. අද වෙනකන් එයා ආනන්තරීය පාප කර්ම හැර වෙන මොන පාපේ කළා තිබ්බත් එයාට පුළුවන්කම ලැබුණොත් මෙතන ඉඳන් ස්ථීර සීලයක පිහිටලා ශ්‍රද්ධාව මතු කරගෙන බුදු ගුණ සිහි කර එයාට එක දවසක් ජීවත් වෙන, එයා මරණින් මත්තේ යන්නේ දෙව්ලොව වරුණ. කරපු පව් ටික විපාක කවදා හරි ලැබෙයි, මම කියන්නේ නෑ කියන එක නෙමෙයි. ඒත් එයා ධර්මය අවබෝධ කරගත්තොත් සෝතාපන්න වුණොත් දෙව්ලොව ගිහිල්ලා ආයාර අකුසල විපාකෙන් එයාට ඉඩ කඩක් නෑ වරුණ. එනිසා මේ ධර්මය, මේ උදාාර උතුම් බුද්ධ ශාසනය තරම් කෙනෙකුගේ කළ පව් වල බලය අක්‍රීය කරලා, කරපු කුසල් වල බලය මතු කරලා, නොපෑදුන කුසල් පාදල මතු කරලා අරගෙන මිනිස් ජීවිතයකට ලබා දෙන අර්ථය නම් හිතා ගන්න බෑ වරුණ. එහෙමයි සොයනාස. ශ්‍රද්ධාව, විරිය, ප්‍රඥාවද මේ ආදී කොටගත්තු මේ බලයන් අප තුළ තිබෙනවා. අපි හඳුනාගෙන නැතිකම දෝ කියලා හිතන සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ, ඒ නිසා මේ වගේ තත්වයට අපිපත් වෙනවාද කියන කාරණේ ප්‍රකට කියමනක් තිබෙනවා. නිතරම අහන ප්‍රශ්නයක් තිබෙනවා අපේ ශ්‍රාවකයෝ. මට හිතෙනවා මෙතනදී ඒ ගැනත් කතා කරලා යන්න ඕන කියලා. නිතරම වැඩි වශයෙන්ම මගේ ජීවිතේ මේ වැඩසටහන් කරනකොට අහපු ප්‍රශ්නයක් මේ. අපි ඕනෑතරම් ස්වාමීන් වහන්සේලා බිමුවේ අපේ සාකච්ඡාවලට බඳුන් කරලා තිබෙනවා, අනුශාසනා ලැබලා තිබෙනවා. ඒ කාරණාව තමයි ස්වාමීන් වහන්සේ යහපතෙහි හැසිරෙන, කාටවත් කරදරයක් නැති ධර්මයේම හැසිරෙන අපිටම තමයි කරදර වැඩි. පංච දුෂ්චරිතය කරන, එහි හැසිරෙන, එලිපිට මෙහෙම කරනවායි කියලා පේන අයට කිසිම හෙනයක් නැහැ කියලා මේ සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා. මේ අපි බැලුමටත් මේක ඇත්තයි වගේ පේනවා. සමහර අපි උදාහරණයක් විදිහට ගමුකෝ, නම් ගම අවශ්‍ය නැහැ, දේශපාලඥයෙක් කියලා. අපිට පේනවා පංච දුෂ්චරිතයෙම හැසිරෙනවා. හැබැයි අසීමාන්තිකව හැම පැත්තෙම බබලනවා. ඒ වගේම ධර්මීය නැඹුරු වුණු අපි ඇතමුන් දන්න ධර්මානුකූලවම ජීවත් වෙනවා. හැබැයි සමහර තැන්වල ජීවිතේ විවිධාකාර ගැටලු වලට මුහුණ දෙනවා. එතකොට දැන් මේක ඔන්න කිරාමණින්නට තමයි අපි කියන්නේ මේක ධර්මය බොරුද මෙහෙම වෙන්න. මෙහෙම මිනිස්සු කියන දේවල් ස්වාමීන් වහන්සේ. මෙහෙම අහන අය ඉන්නවා අපේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ කර්මයේ බලපෑමද මේ තිබෙන්නේ කොමක්ද මේ ස්වාමීන් වහන්සේ? වරුණ, හරි හැටි තිසරණේ පිහිටලා ඉන්න කෙනෙක්ගේ කටින් නම් ඔය කතාව කියවෙන්න බෑ.
මට ඔය ප්‍රශ්නේ අහද්දිම සිහිපත් වුණා කදිරවණීය රේවත මහරහතන් වහන්සේ ගැන. පුදුමාකාර බ්‍රහ්ම විහාර භාවනා වඩපු උත්තමේ. ඒ උතුමන් වහන්සේ දේශනා කරන වර්ණ පිරිනිවන් වඩින්න ආසන්නයේ මෙත්තංච අභිජානාමි අප්‍රමාණං ස්වභාවිතං. මම මේ මෛත්‍රී චේතෝ විමුක්තිය අප්‍රමාණව වැඩුවා. අනුපුබ්බං පරිචිත්තං යතහ බුද්දේන දේශිතං. ධ්‍යාන මට්ටමට වැඩුවා. සබ්බ මිත්තෝ සබ්බ සඛෝ සබ්බ භූතානුකම්පක. මම සියලු සත්වයන්ට අනුකම්පා කළා. අසංහීරං අසංකුප්පං චිත්තං ආමෝදයාමහං බ්‍රහ්ම විහාරං භාවේමි අකාපුරිස සේවිතං. මම මේ බ්‍රහ්ම විහාර භාවනා වැඩුවා මේ සාමාන්‍ය මිනිසුන්ට. එහෙම නැත්නම් මේ ධර්මයේ සෙනෙහස මේ ධර්මයේ ශාන්තිය නොවැදි මිනිසුන්ට නොවැටහෙන මේ උත්තම බ්‍රහ්ම විහාර භාවනා මා වැඩුවා. එහෙම කෙනෙක් මම කියලා පිරිනිවන් වඩින්න ආසන්නයේ කදිරවණීය රේවත මහරහතන් වහන්සේ වදාරනවා. කොයිදද මේ වදාරන්නේ? රජමාලිගාවේදී වරුණ. ඇයි රජමාලිගාවේදී වදාරන්නේ? මේ රහතන් වහන්සේ අවසාන කාලේ ජීවිතේ පිරිනිවන් පාන ආසන්න දවසේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට මහ රහතන් වහන්සේලා බැහැ දකින්නට සවැත් නුවර දෙවුරම් වනාරණට එන ගමනේ එක්තරා වනාන්තරයක කාලේ ගත කරනවා. රාත්‍රී කාලේ දහවල් කාලේ ගත කරනවා. හොරු කණ්ඩායමක් හොරකම් කරගෙන යන ගමන් මේ ස්වාමීන් වහන්සේ ඉන්න තැන බඩු ටික අතහැරලා යනවා. මොකද මිනිස්සු පස්සෙන් පන්නගෙන එනවා. මිනිස්සු ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ තමයි හොරකම් කළේ කියලා ස්වාමීන් වහන්සේගේ කකුල් දෙකත් ගැට ගැහුවා. අත් දෙකත් ගැට ගැහුවා. ඊට පස්සේ දැන් කකුල්ලත් ගැට ගහනකොට ද්වේෂයෙන් පරවශ වෙලා මල් මාලාවක් නැත්තම් මල් ටිකක් අමුණනවා වගේ නෙමෙයිනේ කඹ වලින් අත්පා ගැට ගහන්නේ. ලේන්නට ඇති තුවාල වෙන්නේ. මේ රහතන් වහන්සේ කෙනෙක් වචනයක් කතා කළේ නෑ. ඒ උතුමන් වහන්සේ හිතුවා අනේ මම වගේ කෙනෙකුටයි මෙහෙම වෙන්නේ. මම රහතන් වහන්සේ කෙනෙක්, මම මෛත්‍රී ධ්‍යාන තියෙන කෙනෙක්. ඇයි මට මෙහෙම වෙන්නේ? අපටමයි මෙහෙම වෙන්නේ. මේක මට වෙන්න සුදුසු නෑ. එහෙම යුක්ත විමසන්න ගියා දේ රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ කඹ වලින් ගැට ගහලා අරන් ගියා රජමැදුරට. රජතුමා දැනගත්තා මේසේ මෙසේ උතුමෙක් නෙමෙයි. වහාම මිනිසුන්ට ප්‍රකාශ කළ වහාම මේ රහතන් වහන්සේව මේ උතුමන් වහන්සේව මුදා හරින්න. ඉන් අනතුරුව මහ රජතුමා අහනවා, විශාල පිරිසක් දැන් කුපිත වෙලා ඉන්නේ පොළු අරගෙන දඬු අරගෙන. ඒ වෙලාවේ රජතුමා අහනවා වරුණ කිම්බන්තේ තුම්මේ ඉදන් චෝරී කම්මං කතංවා නොවා. ඔබ වහන්සේ මේ හොරකම කළාද ස්වාමීනි නැද්ද? අන්නේ වෙලාවේ සිංහ නාදයක් කරන පිරිනිවන් පාන ආසන්න වෙලා යදාහම් පබ්බජිතෝ අගාරස්මා අනගාරියම්. මම යම් දවසක ගිහි ගෙදරින් අයින් වෙලා පැවිදි වුණාද නාබිදානාමි සංකප්පං අනරියං දෝෂ සංහිතං. සිතිවිල්ලක් මම ඉපදුවේ නෑ පාපී සිතිවිල්ලක්. මේ සිංහ නාදේ කාටද කරන්න පුළුවන් රහත් නොවිච්ච. ඒතර ඒ උතුමන් වහන්සේ හිතනවා ඉමේ හඤ්ඤන්තු වජ්ජන්තු දුක්ඛං පප්පෝතු පානින. අනේ මේ සත්‍යෝ නැසේවා වෙනසේවා මම හිතවිල්ලකින්වත් එහෙම සිතුවේ නෑ. ඉමස්මින් දීගමන්තරේ. ඒ විතරක් නෙවෙයි උපන්දාපටන් මේ රහතන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ උතුමන් වහන්සේ අර සොරු ගැනවත් අර තරවටුගම් කරපු අය ගැනවත් නිස්කාරණේ නිරපරාදී අතපය ගැට ගහලා අරන් ආපු ඒ කාරණා ගැනවත් පසුතැවුණද? කාටවත් දොස් කිව්වද? අනේ ඇයි මට මෙහෙම වෙන්නේ කියලා කිව්වද? ඉතින් අන්නේ රහතන් වහන්සේලා තමයි අපේ චරිතාදර්ශ. ඒ උතුමන්ගේ පරපුරේ තමයි අපි ජාත උනේ. එතකොට අපට කිසිම අයිතියක් නෑ වරුණ. අනේ අපිටමයි මෙහෙම වෙන්නේ කියන්නේ. ඔබ සංසාරේ කරපු පව්කම් තියෙනවා මෙතන ඉඳන් කර්ම නැමැත්තුව කල්ප කෝටියක් නිරේ වැටෙන්න. කිසිම සැකයක් නෑ. ඒවා මතුවේ ඒට අනිද්දට මේ කතා කරන අපිට මොනව වෙයිද කියලා කවුද දන්නේ? තුන් ලෝකයක් සනසූ බුදුරජාණන් වහන්සේ ලේ අතිසාරය වගේ රෝගයක් හැදුනා කියන එක අහනකොටත් මොනතරම් හිතරි දෙනවද? මේ අසත්පුරුෂ කාන්තාවරු ඇවිල්ලා අපවාද උපවාද නැගුවා කියනකොට මොනතරම් අපේ හිතට ඇත්තටම වේදනාවක් එනවනේ. ඉතින් ඒ වගේ මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට අස්ථි පංජරය හුණුසාල් මට්ටමට කුඩු වෙනකම් පොළු වලින් පහර දුන්නා. ඒ වගේම සාමාවතියට වෙච්ච වින්නැහියේ පිච්චිලා මැරුණේ. ඒ වගේම උත්තරා කුමාරිකාවගේ හිසේ තෙල්වක් කළා. හැබැයි කවුරුවත් අනේ මටමයි මේ දේ වෙන්නේ, අනේ මටමයි මේ දේ වෙන්නේ. එහෙම හිතුවද? එහෙම හිතුවේ නැහැ. එනිසා කවදාවත් මේ ධහමේ හැසිරෙන කෙනෙක් නම් කියන්නේ නැහැ අපිටමයි මේවා වෙන්නේ, මේ පව්කම් කරන්න නැත්තන්ට මේ කිප දෙයක් වෙන්නේ නැහනේ. ඔය කතාව කියන්නේ නැහැ. මේ ධහමේ පිළිටපු කෙනෙක් එයා කර්මයේ ඵලය අදාගෙන ඉන්නේ. එයා දන්නවා ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකේ, පරිදේවය මගේ උරුමය. අද hina වුණාට හෙට ඉඳන් ජීවිතය අවසන් වෙනකන් අඬන්න සිද්ධ වෙන්න පුළුවන්, ශෝක වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ශෝක කර කර අඬා ඉන්න නෙමෙයි මේ ධර්මයේ දේශනා කරන්නේ. එනිසා දවසින් දවස ජීවිතය මරණය බලා යද්දී ඔබට කවදා නමුත් කරදර බාධක එන්න පුළුවන් මේ ජීවිතේ. ඒවට පසුතැවිලා ධර්මයට ද්වේෂ කරලා පිනට ගරහාලා එහෙම කරොත් නම් කවදාවත් සැනසීමක් නැහැ. මොන්නම හේතුවක ජීවිතේ බල්ලවත්ම දුක් වෙන වෙලාවෙත් සාදු සාදු මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙමි. මේ දුක අවබෝධ කරගන්නයි මට භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළේ කියලා අන්ත දුකේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසීමිත සිතේ පැහැදීමක් ඇති කරගන්නවා සැබෑ ශ්‍රාවකයා. ඒ වගේම කෙනෙකුට අසීමිත වරුණ සැනසීමක් සතුටක් උපදින මොහොතක් තියෙනවා නම් ඒ මොහොතේ
සාදු සාදු බුදුරජාණන් වහන්සේගේ ශාසනය මට සැපයක් සතුටක් ලැබෙනවා. හැබැයි මේ සැපේ සතුට විපරිණාම ධර්මයක්. මම කළපු පින් ඇති හින්දා තමයි මේ සැපේ මට ලැබෙන්නේ. මේ වස්තු සම්පත් මට ලැබිලා තියෙන්නේ. මම අනාගතයේ මේ සැපයෙන් නොපිරිහීම පිණිස මා සතු දේ මම දන් දෙනවා. මම ආයසිල් රකින්නවා. බුදුරජාණන් වහන්සේ නිසාමයි මේ හැමදේම. කොතනින් හරි අරමුණ හදාගන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අසීමිත ශ්‍රද්ධාවක් පිහිටවන්න. සීලය ශක්තිමත් කරගන්න. දැන් වරුණට වැටහෙනවද කවුරු හරි කෙනෙක් කිව්වොත් අපිටමයි මේක වෙන්නේ කියලා එතන තියෙන බලවත් වැරද්ද. එහෙමයි සනස්. කොතනක හරි අපිට වැරදිලා තිබෙනවා. සමහරුන් අර නමට බෞද්ධයන් කියන මට්ටමට වැටලා තියෙන පිරිස් ඉන්නවා. එහෙම සමාජයකට විවිධාකාර මතවාද එනකොට ඒ නමට නැත්තම් අපි බෞද්ධය කියන හැඟීම ඇති කරගෙන තිබෙන්නේ ලෞකික සම්පත්තිය උදා කර ගැනීමේ ඒකායන පරමාර්ථය. මෙහිම තිබෙන අයට මේ தත්ත්වය ඉක්මනින්ම කාවැදෙනවා, දැනෙනවා, හැඟෙනවා. එතකොට ඕන් හිතන්නේ මෙතන ධර්මයේ වැරද්දක් කියලා. හැබැයි අපි එය කියනවාට වඩා මේ වගේ අනුශාසනා තුලින් අපේ වැරද්ද හදාගන්න හඳුනා ගනිමු. අපේ පින්නතුන් මං හිතන්නේ ඒ සඳහා යොහුසුළු වේවි. උවමනාව ඕන තුල තිබෙනවා නිරන්තරයෙන්ම. ඒ නිසා තමයි වෙනි කාරණා තුල අනුශාසනා ලබන්නට කැමති කියන කාරණේ අපිට ප්‍රකටව අපෙන් පැන විදිහට විමසන්නේ, දහම් ගැටළු විදිහට ඇතැම් වෙලාවට විමසන්නේ. ඉතින් මේ සියලු දේවල් හදාගෙන ඉදිරියට යන්නට පුළුවන්කම තිබෙන්නේ ස්වාමීන් වහන්සේ ඒ තුල නැගෙන ශ්‍රද්ධාව, ඒ ශ්‍රද්ධාව තුලින් ඇතිවෙනා වූ ප්‍රඥාව කරා අපේ හිත මෙහෙවන්නට විවිධාකාරයෙන් අපේ සම්බුද්ධ ශාසනයේ ඉඩ ප්‍රස්තාව තිබෙනවා. මට මතකයි මීට වසර 2කට පමණ පෙර ආතුව ඔබ වහන්සේ විසින් සම්බුදු වරුණ පින්කම සිදු කළා රැයක් පහන් වනතුරාවට සර්ව රාත්‍රික දේශන මාලාවක් අන්තර්ගත කොට ඔබ වහන්සේ මහියංගන පුදබිමේදී ඒ අසිරිමත් පින්කම සිදු කළා. net FM රේඩියෝවේ අපේ ශ්‍රාවකයෝ එදා ඉඳලා මේ දක්වාම net රේඩියෝව දශක එකහමාරකට අධික මේ කාලය තුල විවිධාකාර වූ පින්කම් පැවැත්වුවා. සර්ව රාත්‍රික දේශනාවන් අන්තර්ගත පින්කම් පැවැත්වුවා. අපේ පූජනීය ගලිගම්මි ඥානදීප ස්වාමීන් වහන්සේ, වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ, කැටපොළ හේමාලෝකනායක හාමුදුරුවන් වහන්සේ ආදී කොටගත් ස්වාමීන් වහන්සේලා ඒ සඳහා නිරන්තරයෙන්ම මෙවැනි පින්කම් සිදු කළා. ස්වාමීන් වහන්සේ මේ අපේ බෞද්ධයන් තුල සමහර අයගේ හැඟීමක් තියෙනවා පින්කම් අනවශ්‍යයි. පින්කම් තුල ඔය කියන ශ්‍රද්ධාව මතුවෙන පින්වතුන් තමයි ඔය මේ අපි දැන් ඔය අහපු වගේ ප්‍රශ්න අහන්නේ. ඒ අය එතන හිර වෙලා ඉන්නේ. ඒ නිසා පින්කමෙන් එහාට ගිය ශ්‍රද්ධාව විතරක් ගණනය මේ වගේ දේවල් අත්හැරලා එහාට යන්නට ඕන අපි කියලා. අපේ ස්වාමීන් වහන්සේ සර්ව රාත්‍රික ඔබ වහන්සේ විවිධාකාර බුදුරජාණන් වහන්සේගේ ගුණ අන්තර්ගත කොට පින්කම් රාශියක් සිදු කළා. මා ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි ස්වාමීන් වහන්සේ. මේ ශ්‍රද්ධාවෙන් ආරම්භ වන පින්කම් වලින් අපට ප්‍රතිපත්තිමය සඳහා ප්‍රතිපත්තිමය මාර්ගය සඳහා තිබෙන ඉඩ අවකාශය කෙසේද? සර්ව රාත්‍රිකව සිදු කෙරෙනා වූ එවැනි පින්කම් තුල අපේ හිත යම් ආකාරයකට යොමු කිරීමේ වටිනාකම කෙසේද කියන කාරණේ ඔබ වහන්සේ තිබෙන අත්දැකීම් සමුදායත් එක්ක, ඒ වගේම ඔබ වහන්සේගේ පරිශීලනය තුල ලබාගත්තු දැනුම් සම්භාරයත් එක්ක, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලීන සමාජයේ සිදු වුණු වටපිටාවත් එක්ක අපේ ශ්‍රාවකයන්ගේ හිත තුළට මේ ඉන්න මතය වෙනස් කරමින් ධර්මානුකූල නිවැරදි මතයකට යොමු කරන්නට ඔබ වහන්සේගේ අනුශාසනා ලබන්නට අපට මේ අවස්ථාවක් වෙනවා. මම බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ඒ සඳහා ආරාධනා කරනවා. පින්වත් වරුණ, තුන් ලොවක් අනන්ත ගුණ සුවඳින් සනහාලු බුදුරජාණන් වහන්සේ දේවරම් මහා විහාරයේ ධම්සභා මණ්ඩපයේ වැඩ ඉඳගෙන ඇතැම් දවසක ඉර බැස යන මොහොතේ ආරම්භ කරන සදහම් දේශනාව ආකාශ ගංගාවක් මහී මණ්ඩලයට හරවනවා වගේ තුන්යම් රාත්‍රියක් පසුදා ඉර උදා වෙන මොහොත දක්වා දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. එහෙම දේශනා කරන්නේ වේනෙය ජනයන්ගේ හදසන්තාන දෙස බලමින් මේ අමා ධර්මයේ අසා සවසතුන් සදාතනික සුවයෙන් සුවපත් වෙත්වා කියන පිවිතුරු බලාපොරොත්තු වේ. වරුණ ඒ දේශනාව කරන බුදුරජාණන් වහන්සේ ඇතැම් විට පෙන් පොදක් වළඳන්නේ නැහැ. අතරමඟ නතර වෙන්නේ නැහැ. එක දිගට දේශනා කරනවා. සංසාරේ අනන්ත කාලයක් පාරමී පුරලයි ඒ උතුම් සදහම් දේශනාව තථාගතයන් වහන්සේ බදාරන්නේ කෝටි ප්‍රකෝටි ගණන් මඟඵල ලබනවා. ඒක සැබවින්ම ප්‍රතිපත්ති පූජාවක්. අසන්නෝ අසන මිනිස්සු හිටි පියවරින් එළි වෙනකන් තථාගතයන් වහන්සේ වදාරන ධර්මයේ ශ්‍රවණය කරනවා. සද්ධාතිස්ස රජතුමා අපේ රටේ කාල බුද්ධරක්කිත මහ රහතන් වහන්සේ එදා කළුදිය පොකුණ ළඟ ඒ වදාළ මහා බුදුගුණ දේශනාව හිටි පියවරින් තුන්යම් රාත්‍රියක් ඇසුවා. බලන්න ප්‍රතිපත්ති පූජාවක අසිරිය. එදා බුදුරජාණන් වහන්සේ එක රහතන් වහන්සේ නමක් සර්ව රාත්‍රික අමා දහම් දේශනාවක් සිද්ධ කරනවා. සබත් නුවර දෙව්රම් වනාරණයේම භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාව ළඟට ගිහිල්ලා ඒ දොරෙන් එළියේ ඉන්නව වැඩ ඉන්නවා කාටත් නොපෙනෙන විදිහට අදිෂ්ඨාන කරලා ඒ දේශනාව එළි වෙනකන් ඇසුවා තථාගතයන් වහන්සේ.
ධර්මයට තියෙන තථාගතයන් වහන්සේ දන්නා මේ ධර්මය මම අවබෝධ කළේ මෙච්චර කාලයක් දුක් විඳලා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ රහතන් වහන්සේලා සර්ව රාත්‍රික බුදු ගුණ දේශනා, සතිපට්ඨාන දේශනා, ජාතක දේශනා, අරිය වංශ දේශනා, ඒ වගේම මහා උම්මග්ග ජාතක දේශනා මේවා එදා මෙදා තුර අපේ රටේ මෑතක් වෙනකම් පැවතුණා. විශේෂයෙන් වස් කාලේ සෑම දින 7කට හෝ 15කට හෝ මාසයකට වතාවක් සර්ව රාත්‍රික අරිය වංශ දේශනා පැවැත්වුණා මේ පින්බිමේ මේ මෑතක් වෙනතුරුම. ඉතින් ස්වාමීන් වහන්සේලා මුළු රැයක් එක දිගට ධර්මයේ දේශනා කරනවා. කිරි දරුව වඩාගෙන අම්මලා යොදුන් ගණන් ඈත ඉඳන් මේ සර්ව රාත්‍රික දේශනා අහන්නට එනවා. ඇවිල්ලා ඔවුන් කීලයක පිළිටන ප්‍රතිපත්ති පූජාවක් සහිතව මේ ධර්මයේ වචනයක්වත් මගහරින්න නැතුව අහනවා. වරුණ උදේ වෙනකොට මේ උත්තමාවිය මගපලලාභී ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවරු බවට පත් වෙනවා. ස්වාමින් වහන්සේලා එල්ලි වෙනකන් අර සර්පයව දෂ්ට කරද්දී ඒ සර්පයාගෙන් දෂ්ට කිරීමෙන් ලැබිච්ච වේදනාව පවා ගණන් නොගෙන ජීවිතය අතහැරලා බණ ඇහුවා. මහා ධර්ම මංගල්‍යයක්. එනිසා තුන්යන් රාත්‍රියක් කෙරෙන ධර්ම දේශනා මේ පින්බිමේ තිබුණා. මිනිස්සු ඒව දැකපුවාම අසීමිත ශ්‍රද්ධාවක් ඇති කරගත්තා. අහෝ මෙච්චර අනන්තද බුදු ගුණ. රැයක් අහලත් බුදු ගුණ වලින් මොන තරම් ස්වල්ප කොටසක්ද මම ඇහුවේ. මගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ තරම් ගුණ ඇති කෙනෙක්ද කියලා. ඇතම් කෙනෙක් තම පපුවට තට්ටු කරගෙන ඒ සතුට ප්‍රකාශ කරනවා වරුණ. ඒ වගේම වුන් ජීවිතයේ කිසිදාකාය වෙනස් කරන්න බැරි විදිහට ප්‍රතිපත්තියට නැඹුරු වෙනවා. වැරදි අඩුපාඩු මගහරවා ගන්නවා. මේ ධර්මයේ කියන්නේ අන්නේ බඳු ජීවමාන ශක්තිය. හදවතින් හදවතට යුගයෙන් යුගයට යාවෙන එකම සැනසීම තථාගත ධර්මය. ඉතින් මේ ධර්මයේදී බුදුරජාණන් වහන්සේ ගැන අපි නිතර අහන්නට ඕනි වරුණ. බුදු ගුණ නිතර සාකච්ඡා වෙන්නට ඕනි, කතා වෙන්නට ඕනි, අසන්නට ඕනි, හිතන්නට ඕනි. එතන තමයි දහමේ උල්පත. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය ගැන දේශකයන් වහන්සේලා දේශනා කරන්නට ඕන. ඒ වගේම ශ්‍රාවකවරු නිතර අහන්නට ඕන. මේ ජන සමාජයට බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන කියා දුන්නොත් සෑහෙන තරමක මේ ජන සමාජය යහමාර්ගයට එනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ගුණය ඉදිරියේ උණු නොවන හදවතක් වරුණ. ඕන යකෙකුගේ, ඕන නාගයෙකුගේ, ඕන සුපර්ණයෙකුගේ, ඕන දෙවි බ්‍රහ්මයෙකුගේ ප්‍රචණ්ඩ පුද්ගලයන්ගේ හදවත් ඒකාන්තයෙන් බුදු ගුණය ඉදිරියේ උණු වෙනවා. ඕන් බුදුරජාණන් වහන්සේට සවන් දෙනවා. Tamanගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ අගය අපි නිරන්තරයෙන් සාකච්ඡා කළ යුතුයි. එනිසා ඔය සර්ව රාත්‍රිකව කෙරෙන බුදු ගුණ දේශනා, ධම් ගුණ දේශනා, සංඝ ගුණ දේශනා, සදහම් දේශනා මේ ජන සමාජයට මේ කාලේ අවශ්‍යමයි. අසන්නෝද දෙසන්නෝද දෙපිරිසම වරුණ ප්‍රතිපත්තියේ පිහිටලා පිරිසිදු සීලයක පිහිටලා මේ උතුම් වැඩසටහන් වලට සම්බන්ධ වුණොත් මම හිතන්නේ වරුණ මේ ලැබිච්ච මිනිස් ජීවිතයට වටිනාම අරුතක් ලැබෙන රාත්‍රිය එයයි කියලා. මේ ලැබිච්ච උතුම් මිනිස් ජීවිතයේ සැබෑම සැනසීම ලැබෙන මොහොතයයි. හොඳයි මම හිතන්නේ වීර්ය පාරමිතාවක් එක් පැත්තකින් අනිත් පස්සේ අදිෂ්ඨාන සත්‍යක්‍රියාව ප්‍රතිපත්ති පූජාව බුදුමඟ නියැලෙන්නන්ට කෙම්බිමක් හදමැදුර බුදුමැදුරක් කරගත්තු අසිරිමත් පින්කමක් තමයි අපේ ස්වාමීන් වහන්සේත් පහුගිය කාලෙක කළේ. ඔබ වහන්සේගේ අනුශාසනා ලැබුවේ වර්ණවත් ඉතිහාසය අපට අයිති වුණේ. අපේ හිත් අපේ අතීත මුතුන් මිත්තන්ගේ හිත් පෝෂණය වුණේ. එවැනි වටපිටාවක් ආයෙත් අපට කවදා ලැබෙයිදෝයි කියන සැකයෙන් බලන සමාජයක් මේකට හේතුව විවිධාකාර ප්‍රශ්න ගැටලු තිබෙනවා. ඒ අතර විශේෂයෙන්ම දැන් මේ කොවිඩ් වසංගතය වෛරසය සමාජ ව්‍යාප්ත වෙලා අසරණ වෙලා එහෙම ඉන්නකොට සමහරු හිතුවා ආයි අපිට පින්කම් කරන්න බැරි වේවි කියලා. සමහරු ඒ නිසාම එතනම රැඳුණා. හැබැයි අපි අපේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කොට ධර්මයේ නියැලෙනවායි කියලා සමහර අවස්ථාවලදී අපිම ප්‍රකාශ කරනවා. මගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා. ඉතින් එහෙම හැඟීමක් තියෙන අපි මරණයට බය වෙලා මුළුගැන් වෙලා ඒ තිබෙන අර අපේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ආරම්භයේදී අපේ හාමුදුරුවෝ වහන්සේ අපට අනුශාසනා කරපු ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ ප්‍රතිඵලදායක මට්ටමට ගෙන යන්නට යහුසුළු නොවෙනවා නම් මරණය දැන් එයි කියන තැන ඉඳලා හැංගෙන්නට උත්සාහ කරනවා නම් ඒක මම හිතන්නේ අපි තරම් අඥාන පිරිසක් තවත් නැහැ. පින්නතුනි අපි අපේ පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ හිතේ තිබෙන ලොකු බලාපොරොත්තුවක් එය අපි ගෞරවයෙන් උන්වහන්සේට ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ අපිත් එක්ක එකතු වෙලා ස්වාමීන් වහන්සේ අපට ඒ ਸਰව රාත්‍රික දේශන මාලාවක් අහන්නට සැලසෙන මහා පින්කමක් නැවත සිදු කරමුයි කියන කාරණා. උන්වහන්සේ බොහෝම සත්සිතින් ගෞරවයෙන් ඒ උතුම් පණිවිඩය පිළිගත්තා. උන්වහන්සේ සඳහා උන්වහන්සේ නිතැතින්ම යොමු වෙන වග
සහ ඒ උන්වහන්සේගේ බලාපොරොත්තුවක් වගේ සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් අපි පින්වතුනි තව නොබෝ දිනකින් අපි අපේක්ෂා කරනවා වෙසක් මාසය කියන්නේ අසිරිමත් මාසයක්. ඒ අසිරිමත් වෙසක් මාසයේ ඔබට ඒ උතුම් දායාදේ නැවත තිරෙන කරන්නට. එක් පැත්තකින් අපට මතක ඇති දැන් පසුගිය අවුරුද්ද නෙමෙයි ඊට කලින් අවුරුද්ද බැලුවාම අපිට වෙසක් අහිමි වුණා මේ සහරාන් ප්‍රහාරයේ හින්දා. ඊට පසුව මේ කොරෝනා වසංගතය නිසා වෙසක් උත්සවය නැත්නම් වෙසක් පුර 15ක පොහොය දිනය වෙනුවෙන් කෙරෙන්නා වූ ආමිස ප්‍රතිපත්ති පූජාවන් සීමා කොට නොකරන තත්වයට අපේ සමාජය ඇද වැටුණා. එහෙම තත්වයක් තුල මෙවර වෙසක් පුර 15ක පොහොය කියන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ත්‍රිමංගල්‍යයන් පිළිබඳ සිහිපත් කරමින් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් කටයුතු කළ යුතු කාලයක් කියන කාරණය ඔබට මනසේ වැටහෙන්නට ඇති අපේ හාමුදුරන් වහන්සේගේ ස්වාමීන් වහන්සේගේ දේශනාව තුල ප්‍රතිපත්ති පුරන්නට හොඳම කාලයක් මේ අවශ්‍යම කාලයක් කියන කාරණය. එනිසා ඒ අසිරිමත් සර්ව රාත්‍රික පින්කමක් නොබෝ කාලයකදීම පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදරි කරගෙන වීර්ය පාරමිතාවක් ලෙසින් අදිෂ්ඨාන පාරමිතාවක් ලෙසින් ප්‍රතිපත්තිමය පින්කමක් ලෙසින් ඔබට දායාද කරන්නට ජාතිය නාලිකාව net FM රේඩියෝ උන්වහන්සේ සමග මේ පින්පුරණ මාර්ගයේ ඔබට හරවා දෙන්නට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතිනවාය කියන සුභාරංචිය මේ මොහොතේ ඔබේ සිත් තුළට අපි ලං කරනවා. ඒ නිසා ඔබ සූදානම් වෙන්න ඉදිරියේදී අපි දිනවක වාණු සිහිපත් කරන්නම් ඒ අවශ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබාගෙන ඒ වගේම සෞඛ්‍ය රීතීන් වලටත් මුල් තැන ලබා දෙමින් අපි ඒ කටයුතු ඒ විදිහට කරමින් බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය සිහියේ නගාගෙන පින්කම් සිදු කරන ස්වාමීන් වහන්සේ මට හිතෙන තව ඔබ වහන්සේගෙන් මේ සඳහා අනුශාසනාව ලබා ගත යුතුයි කියලා මට ස්වාමීන් වහන්සේ පහදා දෙන්න. අපි මරණයට බයේ හැංගෙනවා. දැන් කොවිඩ් වසංගතය අපේ අත්දැකීමේ අපි මෙහෙම හිර වෙන්නට ඕන ඇයි ස්වාමීන් වහන්සේ? එහෙම හිර වෙයි යුතුයද? බෞද්ධයන් විදිහට ඕනෑම අවස්ථාවක මරණය පිළිබඳ සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු දේශනාවටත් අපි කරන නිගාවක් නේද? මරණය අභිමුව හැංගෙන එහෙම නැත්නම් පින්කම් අතහැර දාන කුසලයේ වඩන්නට මැලි වෙන තත්වයකටපත් වීම. පැහැදිලිවම වරුණ න සමුද්ද මජ්ජේ න අන්තලික්කේ න පබ්බතාන විවරම් පවිස්ස යත්තට්ඨිතෝ නප්පසෙය මච්චු. එමනේ භාග්‍යතුන් වහන්සේ වදාළේ. කොතන ගිහිල්ලාද බේරෙන්න තියෙන්නේ මාරයාගේ? මරණයෙන් බේරෙන්න තැනක් නැහැ මහ පොළොවේවත් අහසේවත් සමුද්‍රයේවත් කොතනකවත්. ඒ නිසා හැංගෙන වඩාත් මරණයට ලං වෙනවා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මරණ සතිය වඩන්න, මරණය ගැන මෙනෙහි කරන්න. ඒ උදාාර උතුම් භාවනාවක්. සිත පිරිසුදු වෙනවා. හැංගෙන්න ලෝභය වැඩෙනවා. හැංගෙන්න ව්‍යාපාදේ වැඩෙනවා, මෝහය වැඩෙනවා. අකුසල් බලවත් වෙන්න පෙර කරපු සංසාරේ අකුසල් විපාක මතු වෙනවා. මරණය ඉක්මන් වෙන්නත් පුළුවන්. අතරින් අතර උපඝාතක කර්ම ඉදිරිපත් වෙන්නත් ඒක හොඳ තෝතැන්නක් වෙනවා. වරුණ හැංගීම කියලා කියන්නේ අකුසල් වැඩිම කියන එකනේ. මරණයට නොබියව මොහොන දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ වරුණ වෙන දෙයක් වෙච්ච දෙන් කියලා තමන්ගේ ජීවිතත් අනුන්ගේ ජීවිතත් අනතුරට එළන එක නෙමෙයි. මේ වගේ වසංගත තත්වයක් වේවා වෙනයම් රෝගී තත්වයක් වේවා අපි ආරක්ෂා වෙන්නට ඕන ක්‍රමවේද ඔස්සේ ආරක්ෂා වෙනවා. එහෙම ආරක්ෂා වෙමින් හැබැයි මේ උත්තම ධර්මයේ හැසිරෙන්න බය වෙනවා නම් රුවන්වැලි සෑය පහළු කරනවා නම් අපේ අටම ස්ථාන 16ම ස්ථාන පහළු කරනවා නම් ඒවට යන්නේ නැත්තම් වරුණ කවුද මේවා රකින්නේ? බුදුරජාණන් වහන්සේ එහෙම තනි වෙච්ච කෙනෙක්ද ඉතිහාසයේ? දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ පිදුම් ලැබුවා. එතකොට ඒ නිසා අපි අපේ ජීවිතත් රැකගෙන අන් අයගේ ජීවිතත් ආරක්ෂා කරන ප්‍රතිපදාවෙ ඉඳගෙන වෙන කවරදාටත් වඩා වැඩියෙන් පින් පුරන්න ඕනි කාලයක් මේක. ව්‍යසන එන්නේ ඇයි? අකුසල විපාක මත වෙන කාලයක. අකුසල විපාක වලට මුහුණ දෙන්න නොනැති බෞද්ධයා කුමක්ද කළ යුත්තේ? කුසලයේ බලවත් කරන එක, පින බලවත් කරන එක. ඒ පිනට ගරහා කර ඉඳ කවදාවත් සැනසීමක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් මේ ධර්මයේ හැසිරෙන්න ඕනි කාලයක්. ඒ වගේම වරුණ පුළුවන් තරම් රැලි වෙනකන් නෙමෙයි වරුණ. එක දිගටම ජීවිතක්ෂරපත් වෙනකන් මේ ධර්මයේ ඇසුවත් ධර්ම දේශනා කරත් පාඩු වෙන්නේ නැහැ. කිසිසේත්ම පාඩු වෙන්නේ නැහැ. රැක ගන්නට කියලා ගන්න හැම උත්සාහයකින්ම අහිමි වීමමයි වැඩි වෙන්නේ. ඊළඟට අතහැරීම දියුණු කරන්න අපි ඔය සංසාරේ බොහෝ කාලයක් පොර පිටියට බැඳලා පැනලා හොයාගෙන ගියපු දේවල් નિરાයාසයෙන් ළඟට එනවා. කාමයේ අල්ලන්න කාමයන් ඈත් වෙනවා. කාමයන් හොයන්න කාමයන් ඈත් වෙලා යනවා. කාමයන් අතහැරපු කෙනාට ඕනතරම් සැප සම්පත් ලැබේවි. යාට පුළුවන් ධර්මානුකූලව ඒවා පරිහරණය කරන්න. ඉතින් ඒ නිසා අපි මේ කාලේ පුළුවන් තරම් සමූහ වශයෙන් වරුණ. දැන් අපි ගත්තොත් විශාල පිරිසක් එකට එකතු වෙලා පැයක් එළි වෙනකම් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කළොත් මොන බලයක්ද ගොඩ නැගෙන්නේ හදවත්වල. කොච්චරනම් සාන්තියක් මේ රට ජාතියට ලැබෙයිද? දෙවිවරු සාදුකාර දේවි.
දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබේවි. ආර්යකාන්ත දෙවියෝ බ්‍රහ්ම රාජවරු ඉන්නවා මේ මනුස්ස ලෝකෙ මිනිස්සු මොනවද කරන්න කියලා. ඒ උතුම්ව බලනවා. එතකොට මේ සිංහල ජාතියේ සිංහල බෞද්ධයෝ ඒ වගේ පිළිවෙතින් පෙළ ගැසිලා මේ වසංගත රෝග නෙමෙයි වසංගත රෝග 1000ක් ආවා. අපි බුදුරජාණන් වහන්සේගේ සරණින් ඈත් වෙන්නේ අපි පිනෙන් ඈත් වෙන්නේ මේ ධර්ම මංගල්‍යයන් මේ මහ පොළොවේ අපි පවත්වනවා කියලා අභීතව කටයුතු කළොත් මේ රටට මේ ජාතියට ඊට වඩා නම් සාන්තියක් නැහැ. වරුණ මේ ප්‍රශ්නේ ඒ කාලෙත් මගෙන් අහපු මුල් කාලේ මම ඍජු උත්තරයක් දුන්න සියලු දෙනාම ධර්මයේ හැසිරුණොත් භ්‍රම විහාර වැඩුවොත් මේ ප්‍රශ්නේ විසඳිලා කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි මගේ පුද්ගලික අදහසක් නෙවෙයිනේ. ඒ නිසා ධර්මයේ හැසිරුණොත් සියලු දෙනා සිල්වත් වුණොත් සියලු දෙනා ගුණවත් වුණොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුව මේ ධර්මයේ හැසිරුණොත් ඒ හැසිරෙන ගම්මානය සුවපත් වෙනවා. ඒ පවුල සුවපත් වෙනවා. ඒ රටේ ජාතිය සුවපත් වෙනවා. අපිට අවශ්‍ය වන්නේ අන්නේ බඳු ප්‍රතිපත්තිකාමී හදවතේ ශ්‍රද්ධා බලය ඇති මිනිස්සු, උපාසක උපාසිකාවරු. එහෙම අයගේ ජාත භූමිය ශ්‍රී ලංකා ධරණී තලය. ඒ වගේ පින්යත්ෝ තාම මේ මහ පොළොවේ ඉන්නවා. මට මතකයි සමහර සර්වරාජ්‍යක දේශනාවලදී අපේ උපාසක උපාසිකාවෝ හිටි පියවරක් මහා සෑ සමිඳු දිහා බලාගෙන 12 පැයක් බණ ඇහුවා. ඊටත් වැඩි කාලයක් බණහපු ප්‍රවෘත්තියෙන් මට මතකයි. ඉතින් එහෙම පූජනීය මිනිස්සු මේ මහ පොළොවේ ඉන්නවා. මේ පූජනීය මිනිස්සු නිසා තමයි කලට වැසි වැටෙන්නේ. තාම මේ මහ පොළොව පවතින්නේ. තාම මේ ලංකා ධරණී තලයේ මේ පිවිතුරු බුදුසසුන පවතින්නේ. එහෙම මිනිසුන්ට අපි ප්‍රාණය දෙන්නට ඕනි වරුණ. එහෙම මිනිසුන්ට අපි පුදබිම සකස් කරන්නට ඕන. එහෙම මිනිසුන්ට අපි ක්ෂේත්‍රය සකස් කරන්නට ඕනි. ඒක තමයි මහා සංඝරත්නයේ වගකීම. මාධ්‍යවල වගකීම. රජතුමාගේ වගකීම. පාලකයන්ගේ වගකීම. මේ රටේ සෑම පාලකයෙකුගේම වගකීම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට නිදහසේ දහමේ හැසිරෙන්න පසුබිම සකස් කිරීම. ඉන් අනතුරුව කිසිම කෙනෙකුට බය වෙන්න දෙයක් නැහැ මේ රටේ. මොනවා හරි තැනක වැරද්දක් වුණා නම් උනේ දහමෙන් ඈත් වෙච්ච නිසා. ඒ නිසා පුද්ගලයන් වැරදි කරාට පස්සේ අල්ලලා හිරේ දාන්නට කලින් ඇයි මිනිස්සු වැරද්දට පෙළඹෙන්නේ කියලා බැලුවොත් ඒ වැරද්දට පෙළඹෙන්න තියෙන ඉඩකඩ පුංචි කාලින්දම්ම ඇති නොවන විදියට පසුබිමක් සකස් කරොත් ඒක කරන්න බැරි කමක් නැහැ. මෙච්චර පිවිතුරු දහමක් අපි ළඟ තියෙනවා. ස්කන්ධ 84000ක දහමක් තියෙනවා. එකම සූත්‍රයක් කිව්වා. ඒ සූත්‍රයෙන් පුළුවන් මේ මිනිසුන්ගේ හිත හදන්න. ඒ නිසා වැදගත් වෙන්නේ අපි අපේ යුග මෙහෙවර ඉටු කරනවද නැද්ද කියන කාරණේ විතරයි වරුණ. කාටවත් දොස් කියා ඉන්නට නෙමෙයි. අපි ශක්තිමත් වෙන්නට ඕන. අපිට පුළුවන් පරිමේන් ප්‍රතිපත්තියෙන් බුදු සිරිපා පුදාන්නට ඕන. ඒ තුල ආමිෂ පූජාවක සිද්ධ වේවි. ප්‍රතිපත්ති පූජාවක සිද්ධ වේවි. ඔබ ඔබේ දෝතින් මල් දෝතක් නෙලාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියසර ලද්ද සැනින් ලද අවසරයෙන් පැමිණෙන්න. මොන්නම බාධකයක්වත් ඒ ගමන වළක්වන්න ඉඩ තබන්න එපා. නැගිටලා යන්න පුළුවන් නම් ඒ කාලේ මිනිස්සු දකුණේ ඉඳන් මහා සෑ සමිඳු වඳින්න අනුරාධපුරයට ගියේ. පයින් වරුණ අද කාලේ වගේ තිබිලා නෙමෙයි. ඒ වගේම යොදුන් 5 6 7 මේ තන කිරි පෝමෙන් කිරිසප්පියෝ වඩාගෙන අම්මලා ආවා බණමඩුවට. එහෙම මිනිස්සු අපේ රටේ හිටියේ. සෝනහස දැන් ශ්‍රීපාදස්ථානීය වන්දනා කරන්නට සියලු දීපල ඉඩකඩම් කාට හරි පවර්ලා දීලාම යන ඉතිහාසයක් අපිට තිබුණා. ඒ කියන්නේ අතහැරීම පුරුදු කරමින් බුදුරජාණන් වහන්සේ වඳින්න යනවා. පැහැදිලිවම වරුණ. දඹදිව බුදුරජාණන් වහන්සේගේ ජාත භූමිය, බුද්ධ භූමිය, ධර්ම භූමිය, පරිනිබ්බාන භූමිය වඳින්න. ඒ කාලේ ජීවිත අතහැරලා ගියේ. කී දෙනෙක් නම් මුහුදුපත් වෙන්නේ නැද්ද ඔය නැවෙන් යන්න ගිහිල්ලා. ඒ හැම එකක්ම සටහන් වෙලා නැහැ පොතේ. බුදුරජාණන් වහන්සේ ඒව දැකලා තමයි සර්වඥතා ඥාණයෙන් දේශනා කළේ මේ ගමන එද්දී නම් ජීවිතක්ෂයටපත් වුණොත් එයා දුගතිය යන්නේ නැහැ කියලා. සෝතාපන්න වෙච්ච කෙනෙක් කිසිසේත් දුගතිය යන්නේ නැහැ කියලා වදාලා. ඒ වගේම වදාලා මේ සතර ස්ථානයන් වන්දනා කරන එන ගමනේ කෙනෙක් අතරදී කලුරිය කළොත් ඒ එන ගමන ගැන යාට හොඳ ආවර්ජනයක් තිබ්බොත් එයා දුගතිය යන්නේ. ඒ වගේම තමයි මහා සෑ සමිඳු වඳින්න. ඒ වගේම තමයි මොනියම් හෝ චෛත්‍ය ස්ථානයක් වඳින්න, බෝධින් වහන්සේ නමක් වඳින්න, සංඝයා වහන්සේ නමක් වඳින්න. යන ගමනේ අනතුරකටපත් වුණොත් එයා දුගතිය යන්නේ නැහැ වරුණ. එහෙම විශ්වාසයක් අපිට තියෙන මේ ධහම තුල. අපි සරණක් තියෙන මිනිස්සු එදා සිරිපාදේ වරුණ කිව්වා වගේ නැග්ගේ. ඔක්කොම දීපලලා එන්න නෙමෙයි ගියේ. බුදු සිරිපා පිහිටවල තියෙන මොන ගිරිසිකරයකද? කමක් නෑ අපි යනවා. අපේ බුදුන් අපි වැන්දා. පෙරලි අපි වැන්දා කියලා තමයි සතුටින් ගම්මාන වලට ආවේ. අද කාලේ සිරිපාදේ වන්දනා නොකරපු කී දෙනෙක් ඉන්නවද? මහා සෑ සමිඳුන් වන්දනා නොකරපු කී දෙනෙක් ඉන්නවද මේ භූමියේ? මෙච්චර පහසුකම් තියෙන කාලේ මේවා ඇහෙද්දී ඔයත් ඔය හිත වලට ගන්නට ඕනි මේවා. වරුණ දැන් අපේ පුදබිම් පාළු වෙලා යනවා. ඇයි පාළු වෙලා යන්නේ? මිනිස්සු යන්නේ නෑ ඒවට. දැන් කෝරගල ගන්න අපි කිසි කෙනෙකුට දොස් කියනවා නෙමෙයි. මහා රහතන් වහන්සේලාගේ නිජබිම්. අපේ ඇත්ත මොකද කරන්නේ? ගිහිල්ලා පින්තොර ටිකක් අරන් එනවා. ඕවා කරන්නද බරුණ මේ රහතන් වහන්සේලා ශ්‍රීපාද ස්පර්ශයෙන් මේ භූමිය පවිත්‍ර කළේ? ඒ තැන් වලට අපේ ඇත්තෝ යන්නට ඕනි. ගිහිල්ලා අඩුම තරමින් මිනිත්තු 15ක් 20ක්වත් බුද්ධානුස්සති භාවනා වඩන්න. රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරන්න. දෙවියන් ඥාතින්ට පින්පෙත් පමුණවන්න.
ඒ වගේ තැන්වලට පුළුවන් හැම වෙලාවකම යනකොට අපේ දේ ආරක්ෂා වෙනවනේ. අපේ දේ අපි රැක ගන්නට ඕනනේ. එදා හිටපු රාජ මහා මාත්‍යවරුන්ගේ ගලලෙයින් හදවතෙන් ගලාගේ රුහිරෙන් අපි අද මේ ධර්මයේ කතා කරන්නේ. ඒ ඉතිහාසෙ කාටවත් මතක නැහැ. ඒ ඉතිහාසය ගැන සිහි කරන්නේ නැහැ. දැන් හදවත් වලට අනුස්මරණය එන්නේ නැහැ. අහසෙන් පාත් වුණා වගේ හිතලා හරියන්නේ නැහැ. අපිට තියෙන ඓතිහාසික උරුමයක් රැකීම අපිට බාරයි. ඒ නිසා වරුණ මේවා හොඳට හිතවලට ගත යුතු අපේ මිනිස්සු ප්‍රකෝපකාරීව හැසිරෙන්න නෙමෙයි, අරගල කරන්නට නෙමෙයි, ශාන්ති ගමනක්, සම්බුදු පෙරහරක්. දහම බලවත් වෙනකොට අපි සීල සමාධි ප්‍රඥා වලින් සන්නද්ධ වෙනකොට ඔය පවිතු බලවේග එකකටවත් කිට්ටු වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන විශ්වාස කරගෙන හදවතින් ගුණවත් වෙන්න. ගුණාත්මක හදවතක බලය අපරිමාණය වරුණ. හොඳයි, අපට වැඩසටහනින් සමුගන්න කාල වේලාව උදා වෙලා රෝමෝද්ගමනීය වුණා ස්වාමීන් වහන්සේ මේ සම්බුදු ගුණ මහිමේ සිහිපත් කරනකොට අර බියට තැති ගැනීමට නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපරිමිත ගෞරවයේ හිතේ මෝද වෙලා මම හිතන්නේ ඇත්තටම අපේ ශ්‍රාවකයන්ට ඒ සඳහා අවකාශය තිබෙනවාද? ඒ සඳහා අපි සූදානම් වෙනවා. අපි ඔබට දැන් තියාම ආරාධනා කරන ඔබ කළ යුතු විශේෂ කාරණාවක් තිබෙනවා. දැන් අපි ඔබට සිහිපත් කළා එළඹෙන වෙසක් පුර 15ක පොහොය කේන්ද්‍ර කරගෙන මේ වෙසක් මාසය තුල මෙවැනි මහා පින්කමක් සර්වරාත්‍රික පින්කමක් සූදානම් කරන අපි දැන් කටයුතු සිදු කරනවායි කියන කාරණය. පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ පෙන් පොදක්වත් නොවලඳමින් බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණය පිළිබඳව ප්‍රතිපත්තියේ පිහිටන ඔබේ හිත තුළ දහම් ගෞරවය, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවය, මේ මහා සංගරුවන කෙරෙහි අප්‍රමාණ ගෞරවය ඇතිවන ආකාරයෙන් මේ දේශනාව සිදු කරනවායි කියන එක. දැන් ඉඳන්ම ඔබ සූදානම් වෙන වගේම මදන්. ඒ නිසා පින්නතුනි ශ්‍රාවකේනි ඔබ තව කෙනෙක් සූදානම් කරන්න, තව පිරිසක් සූදානම් කරන්න, තමන්ගේ ගමේ පුළුවන් නම් බස් රථයක් සූදානම් කරන්න. අපි එළඹෙන වෙසක් මාසයේ සිදු කෙරෙන්නා වූ ඇතැම් වෙලාවට දිනවකවානු වෙනස් වෙන්නට පුළුවන් වේවි. හැබැයි කෙසේ නමුත් අපේ අදිෂ්ඨානය මේ පින්කම මහානීය පින්කමක් ලෙසින්, වීර්ය පාරමිතාවක්සේ අපේ හිතට දැනෙන පින්කමක් ලෙසින් ඔබට සමීප කරවන්න. ඒ නිසා ඔබ ඒ සඳහා සූදානම් වෙන්න අර මා සිහිපත් කළ ආකාරයට තව බොහෝ දෙනා දැනුවත් කරන්න. ඔබේ ඥාතීන් දැනුවත් කරන්න, දරුවන් දැනුවත් කරන්න, ඒ ඔස්සේ තව අය දැනුවත් කරන්නට ඉල්ලීම් කරන්න. මේක යුගයේ අවශ්‍යතාවයක්. අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ අපේ පුරාතන රජදරුවෝ නැත්නම් මේ රට කර වූ ඇත්තන් Tamanගේ ජීවිතේ පූජා කළා බුදුරජාණන් වහන්සේට. මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ රට පූජා කරන්නට. ඉතින් එවැනි ඉතිහාසගත මුතුන් මිත්තන් ඒ පමණක් නෙවෙයි මේ වර්තමානයේදී අපි 30 වසරක යුද්ධයකින් බැටකාපු මිනිස්සු අපේ රණවිරුවය රට රකින්නට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට අභීතව පෙරමුණ ගත්තා. ඉතින් මේ රණවිරුව සිහිපත් කරන්නට මේ හොඳ අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ නිසා අදිෂ්ඨාන පින්කමක් ලෙසින් ප්‍රතිපත්තිමය පූජාවක් ලෙසින් මේ මහානීය පින්කමට දැන් තියාම ඔබට සෝදානම් වෙන්නට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම එළඹෙන පුර 15ක පොහොය, මැදින් පුර 15ක පොහොය net FM රේඩියෝව සිදු කරන්නා වූ පෝදා වැඩසටහන, ශ්වේත පූජා වැඩසටහන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පූජිතත්වයට පත් වූ සුපූජිත වුණු පාරිශුද්ධත්වයට පත් වුණු බලංගොඩ ඓතිහාසික කූරගල රාජමහා ගල්ලෙන් විහාරස්ථානයේ සිට දිවාගුහා රාජමහා විහාරස්ථානයේ සිට සිදු කරන්නට අපි කටයුතු යොදලා තිබෙන්නේ. ඒ උදෑසන අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වන පින්කම රාත්‍රියේදී සිග්නෙත් අසපු වැටෙන දිනයක් ඉරිදා දිනේ. ඒ නිසා ඒ වගේම ඒ ප්‍රදේශයේ ඇත්තන්ට විශේෂ භාග්‍යයක් සමස්ත ශ්‍රී ලංකා ද්වීපේ විවිධ සතර දිගින් ඇදෙන ජනයාට මහා භාග්‍යයක් අපේ පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේදා රාත්‍රී 7 සිට ඒ උතුම් වූ ධර්මානුශාසනාව රාත්‍රී 9 දක්වා මේ කූරගල ඓතිහාසික පුදබිමෙන් සිදු කරන උදෑසන සිට පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ ඇති කොටගත් net රේඩියෝවේ ධර්මදේශනා සිදු කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් වැඩම කරනවා. ඒ නිසා ඒ උතුම් පින්කමටත් ඔබට ගෞරව සිතින් ආරාධනා කරමින් ඉදිරියේ එළඹෙන්නේ අපි ධර්මයට ප්‍රතිපත්තිමය පූජාවන් වලට මුල් තැන දෙමින් බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව සිහිපත් කරමින් හිතේ ධර්මයේ කෙරෙහි ගුණ සිහිපත් කරමින් ඒ සඳහා යොමු වෙන කාලවකවානුවක්. ඒ සඳහා ඔබ සියලු දෙනාටම වාසනාව උදා වේවා, අදිෂ්ඨාන ශක්තිය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ අදිෂ්ඨානය සඵල කරන්නට බොහොම උනන්දුවෙන් අපට ඒ සඳහා අනුශාසනා සිදු කරමින් මඟ පෙන්වීම ලබා දෙමින් මහා පින්කම් සිදු කරන්නට දැන් තියාම අපට ගෞරවනීය ආකාරයෙන් මඟ පෙන්වීම ලබා දෙන, ඒ වගේම දහම් දැනුමින් ධර්ම මාර්ගයේ
අපව නිරත කරන්නට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා සිදු කරන සිට්නිත් අසපුවේ ගරු දේශකයන්න් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට ඒ සඳහා ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනොත් ඒ රැස් කරන සියලු කුසලයන් වහන්සේට උතුම් වූ නිවීම පිණිසම වේවායි කියා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. සාධු 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 මම අනුමෝදන් වෙනවා. පින්වත් වරුණ නෙත් FM කාර්ය මණ්ඩලය හැමදෙනාම අපේ අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු අසන ඔබ සියලු දෙනාටත් මේ උතුම් ධර්ම මාර්ගය තුල වහවහා ගුණ ධර්ම සම්පාදනය කරගෙන සාන්ත සුවය වෙත යන මාවත විවර කරගන්නට මේ උතුම් සදහම් වැඩසටහන් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාව සමගින් අද සිග්නිත් අසපුවෙන් සමුගන්න මොහොතේ නැවතම ඔබට ආරාධනා කරනවා. එළඹෙන වෙසක් මාසය තුල සිදු කෙරෙන්නා වූ මේ පින්කම වෙනුවෙන් විවිධාකාරයෙන් ඔබට සහ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා දිගින් දිගටම සිග්නිත් අසපුව අහන්න ඉරිදාට එපමණක් නොවේ තව බොහෝ දිනක් ඒ සඳහා යොමු කරවන්නට ඔබ කටයුතු කරන්න. ඒ තුලින් තව බොහෝ දිනකට මෙවැනි උතුම් පින්කම් වල නිරත වෙන්නට ශක්තිය ලැබේවි. හැම දිනාටම උතුම් වූ ධර්මීය ආශිර්වාදය ලැබේවා. උතුම් වූ මහා සංඝරුවනේ ආශිර්වාදය ලැබේවා. ඒ මඟ ලෝකයාට දායාද කරපු සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ගුණමය හඳුනා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම ධර්මය අවබෝධයට මේ සියලු කුසලයන් හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් සිග්නිත් අසපුවෙන් සමුගන්නවා. හැම දිනාටම